ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. 2021 ජනවාරි මාසෙත් ගෙවිලා ඉවරයි. සාමාන්‍ය අපිට මතක මේ අවුරුදු උදා වුණේ පහුගිය දවස්වල වගේ. කියන්නේ දැන් ඔහු කාලයක් නෑ වගේනේ. කාලය ඉක්මනට ගෙවෙනවා. කාලය ගෙවෙද්දී අපේ ජීවිතෙත් ගෙවිලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ තරුණ වයසේ ඉන්න ඔබට ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා මාධ්‍යජාලය ලක්පිර ගුවන්විදුලිය ඔබට ගෙනෙන මේ සවිශේෂී යෝන් දහම් වැඩසටහනත් එක්ක තමයි අපි එකතු වෙන්නේ. ඉතින් ගෙවෙන කාලය අර්ථාන්විතව ගත කරන්න, ගෙවෙන කාලයේ වටිනාකමක් එකතු කරගන්න ඔබට මඟ කියා දෙන සත්පුරුෂ මාධ්‍යෙන් ඉතින් ඔබට මේ වැඩසටහන ගෙනෙන්නේ. මොකද මේ සාමාන්‍යයෙන් අපි කොවිඩ් එන්න කලින් මේ ප්‍රශ්න එන්න කලින් අපි මේ හැම මහමෙවුනාව භාවනා අසවපු වගේ ඒ වගේම මේ තවත් බොහෝ විහාරස්ථානවල තරුණ දරුවන් ඉලක්ක කරගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා ධර්මය ලබා දෙන්න තරුණ ජීවිතවලට. නමුත් ඒ කිසිවක් මේ කාලේ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි ඒ හිඩැස පුරවන්න තමයි යෝන් දහම් වැඩසටහන සතියන්තේ සෙනසුරාදා දවසේ දැන් වසරකට පමණ කාල සීමාවකට ඉහතදී ආරම්භ කළේ. ඉතින් මේ වැඩසටහන් සියල්ලක්ම වෙනුවෙන් අපේ පින්වන්ත මහා සංඝරත්නයේ බොහෝම කරුණාවෙන් අපිට අනුකම්පාවෙන් වැඩම කරනවා. අද දවසේදීත් අපි පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ මැදිරියට වැඩම කළා. ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක අද දවසේ ඉඳන් අපි වැඩසටහන ටිකක් වෙනස් කරනවා. වෙනස් විදිහකට තමයි අද ඉඳන් අපි වැඩසටහන ඔබ වෙත අරන් එන්නේ. මොකද හේතුව මේ සාමාන්‍යයෙන් දැන් අපි වැඩසටහනකට ගියාට පස්සේ දැන් අපි මේ මුල් කාල සීමාව ඉඳන්ම අපි කරේ මේ පැයක කාල සීමාවක් ධර්ම දේශනාවට වෙන් කළා. ඊට පස්සේ ඊළඟ පැය අපි ධර්ම සාකච්ඡාවට වෙන් කළා. නමුත් පැයක කාල සීමාව ධර්ම දේශනාවෙන් පස්සේ ධර්ම සාකච්ඡාවට පැයක් වෙන් කරද්දී ඒ කාල සීමාව ඇත්තට මදි අපිට මේ පැයට අපිට කතා කරගන්න බෑ ඔබෙන් දෙන ප්‍රශ්න. මොකද මේ ප්‍රායෝගිකව ඔබට තියෙන ප්‍රශ්න විසඳන දෙන එක තමයි ඉතින් අපේ වගකීම, අපේ යුතුයකම් වෙන්නේ සහ අපේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේලා උත්සාහ කරන්නේ ඔබේ ජීවිතයට සැනසෙල්ලක් ළඟා කරලා දෙන්න, ඔබේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න, ධාර්මික මඟ පෙන්වීමක් සිදු කරන්න. ඉතින් ඒ නිසාම අපි හිතුවා මේ හෝරා දෙකක කාල සීමාවම ඔබ වෙනුවෙන්ම වෙන් කරන්න මුලින්ම අපි වැඩසටහන ආරම්භ කරන්නේ ඒ ආකාරයෙන්. ඉතින් ඔබට මේ වෙනස අද ඉඳලා වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඔබට අද ඉඳන් වැඩසටහන ආරම්භයේ ඉඳන්ම ඔබේ ප්‍රශ්න අපිට Facebook live එකෙන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි, ගොඩක් දේවල් කතා කරා. අපි වැඩසටහන ආරම්භ කරන්න ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මුලින්ම අපිව තිසරණ සහිත පංචශීලයේ පිළිපදවන්නට. නමෝ බුද්ධාය. පළමුවෙන් අපි තෙරුවන් සරණ යමු. සිල් සමාදන් වීම පිණිස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. උතුම් වූ පංචශීලය සමාදන් වීම පිණිස මා කීවට පස්සේ කියන්න.
සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සිල්පද මා සමාදන් වූ මේ සිල්පද ජීවිතය තිබෙන තුරාම ජීවිතය තිබෙන තුරාම ඉතා ගෞරවයෙන් තා ගෞරවයෙන් මම ආරක්ෂා කරමි. මම ආරක්ෂා කරමි. මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. එතෙන් අපි මේ ස්වාමීන් වහන්සේ සීලයෙන් තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. සිල්පද රකිද්දී තමයි අපේ ජීවිතයට වටිනාකමක් එකතු වෙන්නේ. ඉතින් අපේ ජීවිතේ වැරදි වලින් අත් මිදලා යහපත් මඟට යන්න ස්වාමීන් වහන්සේ අද දවසේ මේ යෝන් දහම් වැඩසටහන ගෙන එන්න ප්‍රතිපර දායකත්වයන් එකතු කරන පින්වන්ත පිරිස අපි මතක් කරනවා. ඩුබායිහි පදිංචි පින්වත් නිලිමිනේ විජේසිංහ මහත්මිය සහ යශෝදා විජේසිංහ දියණිය විසින් තමයි අද දවසේ ප්‍රතිපර දායකත්වයන් ලබා දෙන්නේ. ඔබට මතක් කරනවා ඉදිරි දිනක වැඩසටහනේ දායකත්වය ඔබටත් ලබා දෙන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ අංකයට 071 232 88 87 071 232 88 87. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේ මේ අනුශාසනාවටම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න අපිට හිතුණා. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මේ සමාජයේ තියෙන මතය තමයි ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මේක අපිට පිළිගන්න බෑ මේක අපි දැකලා නැති නිසා. ඒ කියන්නේ සුගතිය දුගතිය ගැන ඔබ වහන්සේලා මේ ධර්මයේ කියලා දෙද්දී සමහර පිරිසක් තරුණෝදවිය කියනවා මේක පිළිගන්න බෑ. ඔක්කොම අපි විශ්වාස කරනවා. අපි දැකලා නැහැනේ ඔක. ඔක දැකපු කෙනෙක් නැහැනේ. ඔයගේ කියලා මේ කතා කරන ගොඩක් දෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි මේ අපි තවත් දෙයක් දන්නවා සයින්ස්. ඒ කියන්නේ සමහර දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි දැන් වුණා අපි මේ ජීවිතේ අපි අවසන් කරලා ඊළඟ ජීවිතේට ගියපස්සේ ඒක වෙන කෙනෙක් නේ. එතකොට වෙන ආත්මයක්. එතකොට ප්‍රශ්නයක් ඒක මට ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඒක මම මේ ජීවිතයේ සැප විඳලා මේ ජීවිතේ කරන හැම දෙයක්ම කරලා සතුටින් ඉඳලා මැරලා යනවා. ඊළඟ ජීවිතේ වෙන කෙනෙක්. ඒක අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔහොම කියලා කතා කරන ගොඩක් දෙනෙක් ඉන්නවා සයන්නාස. සහ මේක මේ දේවල් මේ මහ පොළොවේ මේක ස්ථාපිත කරන්න මේ මතය ගොඩක් පිරිසක් ඉන්නවා සයන්ස මේ දේවල් මතු කරන්න මේ දේවල්ම තමයි ඇත්ත කියලා කියන්න උත්සාහ කරන ලොකු පිරිසක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ අපිට ස්වාමීන් වහන්සේ ධර්මයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල යන පිරිසක් විදිහට නිවැරදි ධර්මයේ හැසිරෙන කැමති තරුණ පිරිසක් විදිහට කොහොමද ස්වාමීන් වහන්සේ අපිට මේ හැම දෙයක්ම එක්ක අපේ ජීවිත හදාගන්නේ සහ අර වැරදි මතයට කොහොමද ස්වාමීන් වහන්සේ අපිට ඊට තියන්නේ අවසරයි. නමෝ බුද්ධාය. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ
ඒ අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයේ පවතින ජීවිතය. ඒ සම්බුද්ධ ශාසනයේ පවතින කාලේ ඉපදින්න ලැබිලා ඒ සම්බුද්ධ ශාසනය ගැන ඉස්මතු කර කර බුදුරජාණන් වහන්සේගේ අවවාදය මෙයයි අනුශාසනාව මෙයයි කියලා ඉස්මතු කර කර කතා කරන කල්යාණ මිත්‍රයන් වහන්සේලාත් ඉන්න යුගයක් මේක. එහෙමයි සන්නස. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කොච්චර ධර්මකාරණා කතා කළත් ලක්ෂාන් කියපු ප්‍රශ්නේ විදිහට ඒ කොච්චර ධර්මකාරණා කතා කරත් ඒ ධර්මකාරණා පිළිගන්න තරම් මානසික මට්ටම හසුරුවා ගන්න බැරි පිරිස වැඩි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතය තුළ මේ කෙනෙක් මෙන්න මෙහෙම ගත්තොත් අසාරේ සාර මතිනෝ නිසරු දේ ගැන හිතුවොත් එහෙම මේක සරුයි කියලා. සාරේච අසාර දස්සිනෝ සාරවත්දී හරිදී නිසරුයි කියලා දැක්කොත් එහෙම. එයාට සම්පූර්ණයෙන්ම දෙක පටලැවුණානේ. එහෙමයි. එයා නිසරු එක සරුයි කියලා ගත්තා. සරු එක නිසරුයි කියලා බැහැර කරා. තේ සාරං නාදී ගච්ඡanti. එයාට කවදාවත් සාරවත් එක හම්බ වෙන්නේ නැහැ. අපි හිතමු ඉමිටේෂන් එකයි රත්තරන් එකයි දෙක තියෙනවා. එයා ඉමිටේෂන් එකට රණ කියලා රැවටුණා. රත්තරන් ටික ඉමිටේෂන් කියලා බැහැර කළා. එයාට කවදාවත් රන් අහුවෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේ තමයි નિසරු එක අල්ලගත්තොත් සරු එක බැහැර කරලා. තේ සාරං නාති ගච්ඡanti. ඔවුන්ට කවදාවත් සාරවත්දී හමුවන්නේ නැත. මිච්ඡා සංකප්ප ගෝචරා. බුදුරජාන් වහන්සේ වදාලා ඒ අයගේ කල්පනාව වැරදුනා. ඒ නිසා මේ සමාජය තුළ මේකට කියන්න තියෙන වචනේ තමයි ලක්ෂාන් මූලිකමදී මේ සමාජය තුළ හරි දේ අල්ලගන්න අපිට තියෙන්න ඕන වාසනාව. ඒ වාසනාවටම පින්වත්තුනේ පින්වත් දරුවනේ අපි කියනවා පින්බලය කියලා. පෙර සංසාරේ ලොකු පින්බලයක් තියෙන කෙනාට නම් සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් යහපත කැමතිව අවවාදයක් කරනකොට ඒ සත්පුරුෂයාව ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේව ඉස්මතු වෙලා පේනවා අසත්පුරුෂයෝ අතරේ. පින නැත්තම් සිද්ධ වෙන දේ තමයි ලක්ෂාන්. කොච්චර සත්පුරුෂයෝ සද්ධර්ම ගෝසාව කරත් ඒ සත්පුරුෂයෝ තලේ අසත්පුරුෂයාම නිකන් ඉස්සෙලා පේනවා පින් නැති කෙනාට. ඉතින් වර්තමානයේ ගත්තාම ඕන ඔය ප්‍රශ්නේ හරියට තියෙනවා. අපිත් මේ සමාජ මාධ්‍ය ආදීන් ඒ කෙරෙන අධර්මයේ පතුරුව හැරින් අපි දකිනවනේ. එහෙමයි සන්නස. ඒ දකිනකොට අපිට පේනවා අනුගාමික ලොකු පිරිසක් හැදෙනවා. එහෙමයි. ඒ අනුගාමික පිරිස හැදෙන්නේ ගොඩාක් වෙලාවට මේ වර්තමාන යෝන් පරපුර. එහෙම හැදෙන්න හේතුව මොකද්ද? විශාල පිනක ඌනතාවයක්. වාසනාවක ඌනතාවයක්. ඒ නිසා මේකෙදී අද ඔය විමසූ ප්‍රශ්නය ගැන කියනවා නම් දක්ෂාන් මේ සම්බුද්ධ ශාසනය තුළ තියෙනවා ලස්සන ප්‍රතිපදාව. ඒ තමයි අපන්නක ප්‍රතිපදාව. මොකද්ද පින්වතුනි පින්වත් දරුවනේ ප්‍රතිපදාව? අපන්නක ප්‍රතිපදාව. මේ අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? Tamanට පේන්න තියෙන දේ නුවණින් සලකලා නොපෙනෙන දේ ගැන අඳුනා ගැනීම. Tamanට පේන්න තියෙන දේ ගැන හොඳට නුවණින් සලකලා ඒ නුවණින් සැලකීම මුල් කරගෙන නොපෙනෙන දේ අඳුන ගන්න පුළුවන් ඥානවන්තයෙකුට. ඒක නුවණින් සලකන්න තියෙන්නේ. නුවණ තියෙන්න ඕන. ඒ ඥානය කියන එක ඒකයි භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවනේ ස්වාමීනි මේ මිනිස්යාට මේ සත්වයාට යමක් වටිනවා කියලා කියන්න පුළුවන් නම් මේ දේ තියෙද්දි මේ මිනිස්යාට ඒක වටිනවා කියලා අපි කියනවනේ. ඒ මිනිස්යාට තියෙන වටිනාම දේ මොකක්ද කියලා අහුවනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ පඤ්ඤා නරාණං රතනං. මේ මිනිස්යාට වටිනම දේ තමයි කිව්ව ප්‍රඥාව. නුවණ හසුරුවා ගන්න තියෙන හැකියාව තමයි මේ මිනිස්යාට තියෙන වටිනාම දේ. නුවණ හසුරුවා ගන්න දක්ෂ කෙනාට ලක්ෂණ මේ අපන්නක ප්‍රතිපදාවෙන් එයා S2කින් නොදැක්කත් දැන් දෙවිවරු S2කින් දැකලා නැහැ. පෙරේතයෝ ගැන කියනවා දේශනාව තුළ මේ ප්‍රේතවත්වල ආදී පෙරේතයෝ ගැන කියනවා. ඔන්න පෙරේතයෝ අපි S2කින් දැකලා නැහැ.
එහෙමයි සන්නස්. සමහරට පාංශු පිසාචෙක්වත් අපි ඇස් දෙකෙන් දැකලා නැහැ. දැකලා නැහැ. හැබැයි ඇස් දෙකින් නොදුටු කෙනා ඇස් දෙකින් නොදුටු දේ ගැන මෙලොව පරලොව මනාව අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් දහමක් තියෙනවා. ඒ දහම තුලින් මේ Tamanට යමක් නොපෙනුනත් පේන්න තියෙන දේවල් මුල් කරගෙන අර නොපෙනෙන දේ ගැන වටහා ගන්න පුළුවන් නුවණ තියෙන කෙනාට. ආන් එකට කියනවා අපන්නක ප්‍රතිපදා. ඒ කියන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඥානවන්තෙක් මේ මෙහෙම කියනවා කල්පනා කරන්නේ. සත්පුරුෂ ධර්මය ඇහෙනකොට මේ ධර්මයේ තුල කියනවා කයින් වැරදි කරන්න එපා. කයින් ප්‍රාණඝාත, සොරකම, සල්ලාලකම කරගන්න එපා. අපි බණට කියනෝනේ. එහෙමයි. මේ කය කියන එක වරද්ද ගන්න එපා. කය කියන එක කිලිටි කරගන්න එපා. කය මුල් කරගෙන ප්‍රාණඝාතේ, හොරකම, සල්ලාලකම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි මේවා කරගන්න එපා. වචන මුල් කරගෙන බොරු, කේලම්, හිස් වචන, පරුස වචන මේවා කතා කරන්න එපා. ඊළඟට මේ කට මුල් කරගෙන ගුණවතුන්ට ගරහලා, තුනුරුවනට ගරහලා ආර උපවාද කරගන්න එපා. අපි කියලා දෙනවානේ. එහෙමයි. ඊළඟට හිත මුල් කරගෙන මේ හිතින් ලෝභකම්, ඊළඟට අධික ද්වේෂය, මිත්‍යා දෘෂ්ටි හුරු කරගන්න එපා. එහෙම හුරු කරගන්න එපා කියලා ඇයි කියන්නේ? මේ ලෝකේ අපි ජීවත් වෙලා මරුණාට පස්සේ උපදින්න තියෙන තැන් දෙකක් තියෙනවා. සුගති සහ දුගති කියලා. අපිට සිත කය වචනේ වැරදුනොත් යන්න වෙන්නේ දුගතියටයි. සිත කය වචනෙන් අපි හරි දේවල් කරගත්තොත් ඒ කිව්වේ කයින් මේ ප්‍රාණඝාත නොකිරීම, සොරකම් නොකිරීම, සල්ලාලකමේ නොයෙදීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකිරීම කියන ඒවා කරලා කය හදාගත්තොත්. කය හදාගන්නවා කියලා කියන්නේ ලක්ෂණ ඒකට. එහෙමයි සන්නස්. ඒක හදාගත්තොත්. වචනයෙන් හදාගත්තොත් එහෙම බොරු කේලම් හිස් වචන පරස වචන වලින් වැළකීලා. ඊළඟට හිතවිලි දාමේ හදාගත්තොත් එහෙම මේ ද්වේෂ කරන්නේ නැතුව, ලෝභකම් කරන්නේ නැතුව ඊළඟට හොඳ සම්මාදිට්ඨිය යුක්තව හදාගත්තොත් ඔන්න එයාට සුගතිය යන්න පුළුවන් කියලා අපි කියනවා. ඒ කියද්දී කෙනෙකුට මේ ගැන අර දෙව්ලොව දකින්නේ නැතුව මං ඔව පිළිගන්නේ. ඔය වගේ මතිමතාන්තර ඉන්න පුළුවන්. එහෙමයි. අපි හිතමු සැදැහැසිතක් නැති කෙනෙකුට එහෙම එකක් ආවා කියලා. හැබැයි එයාට නුවණ තියෙනවා නම් එයා අපන්නක ප්‍රතිපදාව ඔස්සේ මේක තේරුම් ගන්නවා කියනවා. ඒ අපන්නක ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේක. එයා සලකලා බලනවා කියනවා පේන්න තියෙන දේ. මේ ලෝකේ සත්තු මැරුවොත් නුවණ තියෙන අය ඒකට ගරහනවද ප්‍රශංසා කරනවද? මේ ලෝකේ හොරකම් කළොත් හොරකම මේ ජීවිතේම ප්‍රශංසා ලබන එකක්ද ගරහන එකක්ද? මේ ලෝකේ සල්ලාලකම කියලා කියන්නේ මේ ජීවිතේම ප්‍රශංසා ලබන එකක්ද ගැරහුම් ලබන එකක්ද කියලා ආන්ගය බලනවා කියනවා. එතකොට එයාට පේනවා කියනවා මේ යම්කිසි සල්ලාලකම් ආදී දේ ඇද්ද ඒවා මේ ජීවිතේම ගැරහිලි ලබන ඒවා. යමෙක් සල්ලාලකම් කරොත් එහෙම එයාට මේ සමාජයෙන් ගැරහිලි ලබන්න සිද්ධ වෙනවා. ඊළඟට ගැරහිල්ලටත් එහා ගිහිල්ලා සල්ලාලකමක් අහු වුණොත් එහෙම සමහරවිට ගුටි කන්න සිද්ධ වෙනවා. එහෙමයි. එතනෙමුත් එහා ගිහිල්ලා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. සමහරවිට තරුණ වයසේදී ලක්ෂණ ඔය අපි බන්ධනාගාරවල මේ ධර්ම දේශනාවලට වැඩලා තියෙනවා. එහෙමයි. එතකොට අපි දැක්ක සමහරවිට තරුණ වයසේදී ඔන්න මේ අර ඇවිස්සිල්ලට සල්ලාලකම් කරන්න ගිහිල්ලා පටලැවිලා මහා ප්‍රශ්න වලට අහු වෙලා. එහෙමයි. තරුණ වයසේ හිරේ යනවා. හිරෙන් දඬුවම් විඳලා එළියට එනකොට හොඳ තරුණ වයස ගෙවිලා. ඉතින් මේ ලැබුව ජීවිතය ආයි පස්සට යන්නද? මගේ තරුණකම ඔක්කොම නැතුව ගියා අයියෝ අපරාධේ මං ආයේ තරුණකමෙන් පටන් ගන්න ඕනේ කියලා ආයි පස්සට යන්නද නේ? හොඳ කාලේ බන්ධනාගාරයක ගෙවිලා යනවා. එහෙමයි. එතකොට එහෙම මහා ව්‍යසන අපි හොඳට බලන්න ඕන නුවණ තියෙන කෙනෙක්. මේ ජීවිතේම මෙන්න මේ විදිහේ උපද්‍රව වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි කයින් වැරදි කළොත්, වචනෙන් වැරදි කළොත්, මනසින් වැරදි කළොත් මේ ජීවිතේම විඳවන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි පේන්න තියෙන දේ. එහෙමයි සන්නස්. ඒ පේන්න තියෙන දේ මුල් කරගෙන යා හිතනවා කියනවා මේ ජීවිතේම මට මහා ජරමර ගොඩකට, මහා අරුබුද ගොඩකට මුහුණ දෙන්න වෙනවා සිත කය වචනේ වරද්ද ගත්තොත්. එතකොට හදිසිය හරි පරලොවක් කියලා එකක් තියෙනවා නම් ඔන්න එයා හිතනවා කියනවා හදිසිය හරි පරලොවක් කියලා එකක් තියෙනවා නම් පරලොවටත් මම මේ කර කර ඉන්නේව අනතුරුදායකයි. මේ ජීවිතෙත් ඒ වගේ ගැරහිලි තමයි ලබන්න සිද්ධ වෙන්නේ.
පරලොවක් කියලා එකක් ඇත්තටම තියෙනවා නම් මට පරලොවත් වර්ධිනවා. එහෙනම් මං මේ ජීවිතෙත් ප්‍රශංසා ලැබීම පිණිස කයින් කරන වැරදි අතහරින්න ඕන. වචනයෙන් කරන වැරදි අතහරින්න ඕන. මනසින් කරන වැරදි අතහරින්න ඕන. එතකොට මේ ජීවිතෙත් මට ප්‍රශංසා ලැබෙයි. මට පිරිස හොඳ කියයි. නුවණැති උත්තමයෝ මේ මං ගැන සතුටින් කතා කරයි. අනේ ඒ දරුවා බොහොම හොඳ කෙනෙක්. දැන් අපි ගත්තොත් එහෙම ස්වාමින්වහන්සේලා වැසුරු කරනවා නම් යම් දරුවෙක් එයාට ස්වාමින්වහන්සේලාගේ ඇසුර අකණ්ඩව කරගෙන යන්න පුළුවන් වෙන්නේ ලක්ෂණ තමන්ගේ ගාව හොඳ සිල්වත් ගතිගුණ තිබ්බොත් විතරනේ. එහෙමයි සන්නස්. නැත්තම් ස්වාමින්වහන්සේලා ටික කාලයක යනකොට එයා එපා වෙනවා. එහෙමයි. එයාව නිකම්ම ස්වාමින්වහන්සේලාගේ බැහැර වෙනවා. මේ මිනිස්සු හරියන්නේ නැහැ. මිනිස්සු බොරුකාරී. ඒ මිනිස්යාගේ කිසි සිල් ගුණයක් නැහැ කියලා අර නුවණැති උත්තමයන්ගේ ගරහාවට ලක් වෙලා එයා නිකම්ම පැත්තකට වෙනවා. එහෙමයි. මේ ජීවිතේම. අන්න එතකොට එයා හොඳට නුවණින් කල්පනා කරනවා මං සිතකය වචනෙන් හොඳ දේවල් කළොත් මේ ජීවිතේම මට නුවණැත්තෝ ඇසුරු කරමින් ප්‍රශංසා ලැබමින් වාසය කරන්න පුළුවන්. බැරි වෙලාවත් ඔය බුද්ධ දේශනාව තුළ කියලා දෙන විදිහට පරලොවක් කියලා එකක් තියෙනවා නම් ඒ පරලොව මේ සිතකය වචනින් හොද කරපු අයට යන්න තියෙන්නේ සුගතියට. එහෙනම් මම මේ ඉන්න ක්‍රමයට මට ඒකාන්තයෙන් සුගතියට යන්නත් පුළුවන්. ආන් ඒකට කියනවා අපන්නක ප්‍රතිපදා. පේන්න තියෙන දේ මුල් කරගෙන නොපෙනෙන දේ ගැන යම් පැහැදිලි දැක්මක් ඇති කර ගැනීම. පේන්න තියෙන දේම ලක්ෂණ මේ යුගය මම ඒකයි කිව්වේ. මේ යුගයේ නෙමේ. මේ යුගයේ ලක්ෂණ තාම සත්පුරුෂ ධර්මයේ තියෙන නිසා මේ යුගයේ තාමත් ප්‍රාණඝාතයේ ගැරහිලි ලබන එකක්. සොරකම ගැරහිලි ලබන එකක්. සල්ලාලකම ගැරහිලි ලබන එකක්. බොරු කේලම් හිස් වචන පරස වචන මේ කාලේ ගරහවට ලක් වෙනවා. හැබැයි ලෝකේ යම් කාලයක් එනවා මීටත් වඩා පිරිහෙන. ඒ පිරිහුණාම ඕවා ගරහවට ලක් වෙන්නේ නැහැ. ආන් මේ කාලේ නම් මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ දුග්ගතියට සමීප තැනක්. මේ මනුස්ස ලෝකේ කෙනෙක් ආවොත් එහෙම එයාට වැඩිපුර වැටෙන්න වෙන්නේ දුගතියටමයි. මොකද ඒ කාලේ මේ මනුස්ස ලෝකයේ තියෙන මේ දස කුසල කර්මපත ලෝකෙන් නැතු වෙනවා. ඉතින් මේ කාලේ හැබැයි ඒකට අවස්ථාව තියෙනවා. මේ අපන්නක ප්‍රතිපදාව කියන එක මේ තරුණ දරුවන්ට තියෙනවා නම් මේ යම් දරුවෙකුට මේ අපන්නක ප්‍රතිපදාවට එන්න පුළුවන් හැකියාවක්. එයාට ඒත් තමන්ගේ ජීවිතේ රැකවරණය හදාගන්න පුළුවන්. මේ ගැන දැන් අපන්නක ප්‍රතිපදා කිව්වහම ඔය මං හිතන්නේ ධර්මයේ ඉගෙන ගත්ත අයට මතක් වෙන්නේ නැති අපන්නක ජාතකේ. එහෙමයි සන්නස්. ඒ අපන්නක ජාතකයේ ලක්ෂණ මේකම තමයි තියෙන්නේ. එහෙමයි. අපන්නක ජාතකයේ තුල තියෙන සිදුවීමේ දැන් ඔන්න මේ කාන්තාරේ යන වෙලෙන්දෝ දෙන්නෙක් හිටියා. එක වෙලෙන්දෙක් හරිම මෝඩයි. අනිත් වෙලෙන්ද අපි මහබෝසතන් වහන්සේ ඥානවන්තයි. එහෙමයි. දැන් 500ක සේවක පිරිසක් ඉන්නවා දෙන්නටම. ඔය ගැල් වෙලඳාම පිණිස පිටත් වෙන්න යනකොට මේ වෙලෙන්දෝ දෙන්න කල්පනා කරා කියනවා කලින් කවුද යන්නේ? දැන් කලින් කවුද යන්නේ කියලා කල්පනා කරනකොට මෝඩ වෙලෙන්ද කල්පනා කරා කියනවා මෙහෙම. එතකොට මේ කල්පනාව කියන එක දරුවනේ මේකෙන් තේරුම් ගන්න. මේ මෝඩ වෙලෙන්ද කල්පනා කරා කියන ලක්ෂණ කලින් ගියොත් එහෙම මේ කවුරුත් පරිභෝග නොකරපු තනකොළ තියෙනවා මේ ගොන්නුන්ට පහසුවෙන් කන්න දෙන්න පුළුවන්. ඊළඟට කලින් ගියොත් එහෙම ඔය මේ යම් ගහක කොලක ගෙඩි හැදිලා තියෙනවා නම් ඒව කලින් ගියපු කවුරු කාලා නැති නිසා ඒ ගෙඩි වර්ග පලා වර්ග අපේ අයට කන්න පුළුවන්. මේ පහසුවෙන් යා ගන්න පුළුවන්. ඊළඟට කලින් යනකොට ඉතින් වතුර ටික උනත් මේ කවුරු පරිභෝග කරලා නැති හින්දා පහසුවෙන් හම්බ වෙයි. ඕන් ඔහොම තමයි කියනවා කාටද මෝඩ වෙලෙන්දට හිතුනේ. මෝඩ වෙලෙන්ද කල්පනා කරා කියනවා මං කලින් යනවා. එතකොට මහබෝසතාණන් වහන්සේ කල්පනා කරනවා කලින් යම් පිරිසක් ගියාට පස්සේ ඒ පිරිස මේ වතුර නැති තැන්වල අපි හිතමු එයාලට පිපාසාවක් හැදුණා කියලා එක්ක නාගන්න හිතුණා. එයාලා එතකොට වතුර මේ තියෙන තැන් හොයා ගන්නවා. මේ කලින් යන අය තමන්ගේ පහසුවට වතුර හොයා ගන්නවානේ. එතකොට ඒගොල්ලෝ ලිඳක් කැණුවොත් එහෙම ඒගොල්ලෝ ලිඳ අරන් යන්නේ නෑනේ. ඒගොල්ලෝ හදපු ලිං වල අපිට වතුර තියෙයි. ඊළඟට කලින් යන පිරිස මාර්ගයේ අමාරු තැන් යන්න අමාරු තැන් ඒ දඬු පාලම් ආදී හදා ගන්න ඕන තැන් අපි හිතමු කරත්ත එතරට අරන් යන්න මඩ වෙච්ච තැන් තියෙනවා නම් ඔන්න එහෙම තැන් වලට මේගොල්ලෝ පාර සකස් කරනවා. එතකොට පස්සෙන් යන අයට සුවසේ යන්න පුළුවන්.
ඊළඟට මේ ගොන්නු 500ක් කරත්තවල බැඳලා ඉන්නවා. ඒ ගොන්නු තනකොළ කෑවට පස්සේ මෝරපු තනකොළ ටික කාලා ඉවර වුණාම ලපටි තනකොළ හැදේ. එතකොට මගේ ගොන්නු ටිකට හොඳ කිරි රහට මේ ලපටි තනකොළ කන්න පුළුවන්. ඕම් ඔහොම හිතුවා කියනවා. එතකොට බලන ලක්ෂණ මෙතන කල්පනා දෙකේ වෙනසනේ. එහෙමයි සන්නස්. ඒ ඕක තමයි දරුවනේ නුවණින් කල්පනා කරනවා සහ නුනුවණින් කල්පනා කරනවා කියන එක. ඉතින් මේක තේරුම් ගන්න. එතකොට ඔන්න මහබෝසතාණන් වහන්සේ කිව්වා අර ගේල් නායකයට එහෙනම් ඔහේ මුලින් යන්න කිව්වා. මුලින් ගියා. මුලින් යනකොට මේ වනේ පහු කරලා ඊළඟට ලක්ෂයන් හම්බ වුණේ. නිරුදක කතර. නිරුදක කියන එකේම ඒ වචනේම තියෙනවානේ කාන්තාරේ ස්වභාවය. නිරුදක කියලා කිව්වේ වතුර බිඳුවක්වත් නැහැ කියන අදහස. වතුර නැති කාන්තාරේ යන්න සිද්ධ වුණා. මේ කාන්තාරයට ඇතුල් වෙච්ච ගමන් කාන්තාරේ ඉන්නවා කියනවා කාන්තාරේ අමනුෂ්‍යෝ. මේක අහලා තියෙනවනේ මේ සිදුවීම. එතකොට මේ අමනුෂ්‍යෝ මිනිමස් කණ්ඩ ආසාවේ අමනුෂ්‍ය කල්පනා කළා කියනවා මේතන පිරිස වැඩි නිසා උප්පර වැට්ටියකින් මුංව මෙල්ල කරන්න ඕන. උප්පර වැට්ටියකින් මුංව මෙල්ල කරගත්තේ නැත්නම් අපිට කන්න හම්බ වෙන්නේ නැහැ. උපාය මොකද්ද? මුංගේ වතුර හිස් කරන්න ඕන. මුංගේ වතුර ටික හිස් කරොත් එහෙම වතුර නැතුව ඔත්පල වෙනවා. ඊට පස්සේ අපිට කෑවෙකි. ඇවිල්ලා කිව්වා ලක්ෂණ අර මේ ගල් 500 මෙහෙම ඉස්සරහට යනකොට එහා පැත්තේ ඉඳලා කරත්තයක් එනවා කියනවා. මේ කරත්තේ සම්පූර්ණ රෝදවල මඩ තැවරිලා. හොද්දටම මඩ තියෙන පාරක ආපු ලක්ෂණ මේ කරත්තේ තියෙනවා. ඊළඟට මුළු කරත්තෙම වතුර වැහෙනවා. ඒ කියන්නේ මහා වැස්සකට අහුවෙලා ආපු ස්වභාවය මේ කරත්තේ තියෙනවා. කරත්තේ බැඳලා ඉන්න අශ්වයන්ගේ සම්පූර්ණයෙන්ම අශ්වයෝ නෑවිලා. අශ්වයන්ගේ කකුල් වල මඩ. ඒ මිනිස්සු මේ නෙළුම් අල කනවා. ඒ කරත්තේ ඉන්න මිනිස්සු නෙළුම් අල කනවා. එතකොට මේ කරත්තේ ඉස්සරහට ඇවිල්ලා අර 500 දෙනාගේ කරත්ත ළඟ නැවැත්තුවා. නවත්තලා අහනවා මේ උන්නැහෙලා කොයිද මේ යන්නේ? කිව්වා අපි යනවා මේ ගැල් වෙළඳාමට. දැන් මේ කතා කරන්නේ මෝඩ වෙලෙන්දත් එක්ක. එතකොට මේ ගැල් වෙළඳාමට යන මේ පිරිස අතරේ මේගොල්ලෝ ඔහොම දිගට බලලා කියනවා අර පස්සෙන් එන කරත්ත අමාරුවෙන් එන්නේ. මොකෝ ඒ කරත්ත අමාරුවෙන් ඇදෙන්නේ? කිව්වා ඒ වගේ තමයි වතුර පුරවලා තියෙන්නේ. අයියෝ වතුර මුකට පුරවගෙන යනවාද මෙච්චර දුර? අපි මේ එන්නේ ඔබ යන්න ඉන්න පාරේ ඒ පැත්තේ ඉඳලා. ඒ පැත්තේ හොද්දටම වැස්ස. පැම්පොකුණු පිරීලා තියෙන්නේ. රියසක විතර ලොකු කරත්ත රෝද තරම් ලොකු නෙළුම් මල් පිපෙනවා. තේරුමක් නෑ ওই වතුර ටික හලලා යන්න කිව්වා. මේ වගේ ඉතින් මේ ජාතක කතාවලින් තේරුම් ගන්න ඕන වර්තමානයට ගලපලා සිදුවීම්. මේ අසත්පුරුෂයා කියන එක එහෙමයි මවලා දෙන්නේ. අපිට හානි කරන අසත්පුරුෂයා එහෙමයි ලක්ෂණ නැති එක මවලා දෙන්නේ. එහෙමයි සන්නස්. අපිට අනතුරු කරන කෙනා මේ රත්තරන් පින්වතුනේ කියලා සමහර වෙලාවට මවලා දෙන්නේ. ඒකයි බේරෙන්න අමාරු. ඒ මවලා දෙනකොට කල්පනා කරන්න එක්කෝ Tamanට දක්ෂතාවයක් තියෙන්න ඕන. එක්කෝ Tamanට හොඳ සත්පුරුෂෙක් හම්බ වෙලා ඉන්න ඕන. අපිට හම්බ වෙන සත්පුරුෂයෝ ලක්ෂණ භාග්‍යවත් බුදුරජාන් වහන්සේට එහා සත්පුරුෂෙක් මේ ලෝකේ නැහැ. මේ කාලේ අපිට හමු වෙන මේ උතුම්ම සත්පුරුෂයන් වහන්සේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේවම සරණයන්ට කියලා කෙනෙක් අවවාද කරනවා නම් අනුශාසනා කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර කරපන් කියලා අවවාද කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටවනවා නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියලා දෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම උපුටා දක්වමින් මේ දේශනාවේ මෙසේ තියෙනවා මේ දේශනාවේ මෙසේ තියෙනවා කියලා පැහැදිලිව බුද්ධ වචනේ කියලා දෙනවා නම් ආන්ගේ බුද්ධ වචනේ කියා දෙන කෙනා තමයි මේ ලෝකේ මේ කාලේ අපිට ලැබෙන උතුම්ම සත්පුරුෂයා. එහෙමයි. ඊට වඩා කෙනෙක් කොහෙද? ඊට වඩා කෙනෙක් කොහෙද නේ? මේ වර්තමානයේ බිහි වෙන තම තමන්ගේ මතිමතාන්තර කතා කරන අයද සත්පුරුෂයෝ. තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නමක් මුණ ගැහිලා ඒ බුදුරජාන් වහන්සේ සරණ ගියපු අයට සාස්ෘණ වහන්සේ ගැන කොච්චර සැදැහැසටක් තියෙන්න ඇතිද කියලා අපිට පේනවනේ අනුරාධපුර පොළොන්නරුව ගියාම. එහෙමයි සන්නස්. ඒ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් අහස උසට සෑය ඉදි කරලා තියෙනවා. මේ රජදරුවෝ
අද කාලේ මේ බුදුරජාණන් වහන්සේ සරණ එහෙම ලැබපු මේ රජදරුවෝ අතරේ නෑනේ. ඒක නිසානේ අද කාලේ රජදරුවෙක්ගෙන් සෑයක් ඉදි වෙන්නේ නෑනේ. ඒ කාලේ රජවරු රාජ්‍ය කරන අතරේ මහා සෑය කරලා තිනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා. සරණ ලැබුව අය. ඒ සරණ ලැබුව අය මෙහෙම කරලා තිනවා කියලා ඒ අයගේ සරණේ ආනුභාවයේ තේරුම් අරන් හරි බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න ඕන අඩු ගානේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ සරණේ කෙනෙක් පිහිටුවන්ට මහන්සි ගන්නවා නම් දරුවනේ පින්වතුනි ඔබ තේරුම් ගන්න ඒ තමයි මේ කාලේ අපිට අපේ ජීවිතේ යහපත මිනිස් ඇසුරු කළ යුතු කල්යාණ මිත්‍රයා. පාප මිත්‍රයාත් එන්නේ හැබැයි කල්යාණ මිත්‍ර වෙස්යෙන් මවාගෙන ඉන්නේ. මවාගෙන ඉන්නේ. අර යක්කු ටික වගේ. ඇවිල්ලා ලක්ෂාන් කිව්වා අර මෝඩ ගැල්වෙනෙන් දහුණා. ඔක්කොම වතුර ටික හැලෙව කියනවානේ. කිව්වා මොකටද වතුර ඇදගෙන යන්නේ හලපල්ලා කිව්වා. කිසිම දුරදිග කල්පනාවක් කළේ නැහැ. කිසිම දුරදිග කල්පනාවක් කළේ නැහැ. ඔක්කොම ටික හැලුවා. එතකොට දැන් මේ කාලේ අසත්පුරුෂයෝ ඔන්න මේ විශේෂයෙන් තරුණ ළමයි යහුවෙන්නේ මේ අසත්පුරුෂයන්ට. මේ කාලේ අසත්පුරුෂයෝ ඔන්න මේ ලොකු පුටුවක ඉඳගෙන ඔන්න කියනවා. ඒකට පාවිච්චි කරන්නේ බහුතරයක් අසත්පුරුෂයෝ මේ කාලේ පාවිච්චි කරන්නේ අසත්පුරුෂයා බහුතරයක් අසත්පුරුෂයෝ මේ කාලේ එන්නේ ලක්ෂාන් මේ පැවිදි වීසෙන්. හරිම භයානකයි. රහතන් වහන්සේලා දරූ චීවරය දරාගෙන ඒ ශ්‍රමණ රූපේ දරාගෙන ආපුවම අහිංසකයෝ අහුවෙලා යනවා. ඒ ඇවිල්ලා සමහරවිට මේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා තමයි මේ චීවරය කියන එක ලෝකයට ලැබෙන්නේ. එහෙමයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේට මේ එයා මෙයා කියලා කතා කර ඒ ශාස්ත්‍රුන් වහන්සේව හෙලා දකිමින් තමන් ඉස්මතු වෙන්න උත්සාහ කරනවා. ඉතින් අර නුවණ මදකම නිසා මේ සාමාන්‍ය කෙනාට නුවණ මදකම සහ පින මදකම නිසා තේරෙන්නේ. අහුවෙලා යනවා. තමන් සතු ගුණ ටික ඔක්කොම හලලා දානවා වතුර ටික හැලුවා වගේ. අවසානයේ අසරණ වෙලා අර අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ගිහිල්ලාම විනාශ වෙනවා. එදා අර ගැල් 500 හිටපු වෙලෙන්ද ඔක්කොටම මේක වුණා. වතුර නැතුව ගියා. වතුර නැතුව ටික දුර යන්න උනේ කාන්තාරේ මැදනේ. උහුල ගන්න බෑ හරකුන්ටත් අමාරුයි මිනිස්සුන්ටත් අමාරුයි. ඒ තැන උත්පලල වැටුණා. අර මිනිස්සු ඔක්කොගෙම මස් කෑවා මිනිස්සු. ඔන්න කාලේ ආවට පස්සේ නුවණැති ගැල් වෙලෙන්දා මේ කාන්තාරයට යනවා. ඒ කාන්තාරයට යනකොට අර වගේම ලක්ෂණ ආවා. දැන් ඉන්නේ මේ අසත්පුරුෂයා. මේ අමනුෂ්‍යයෝ එනවා. ආවේ හොඳට අර වගේම මඩ තවරාගෙන මේ නෙළුම් අල කකා තෙමිච්චි කොණ්ඩ ඇතුව ආවා. මේ නුවණැති ගැල් වෙලෙන්දා හොඳට බැලුවා මේකුන් ඇහි පිල්ලම් ගහන්නේ. ඊළඟට මේ නුවණැති ගැල් වෙලෙන්දා මේ කාන්තාරය ගැන අහලා තිබුණා. මේ කාන්තාරයට කියන්නේ නිරුද්ධක කතර. මෙවුන්ගේ ඇහිපිල්ලම් නැතිකොට ඊළඟට මේකුන්ගේ හෙවණැලි නැතිකොට නුවණැති ගැල් වෙලෙන්දට තේරුණා මේක මවපු එකක්. මේක බොරුවක්. මේක අසත්‍යයක්. මේ ඒකාන්තයෙන් අපිව අනුතරේ දාන්න ආපු පිරිසක්. ඥානේ. දැන් ඒව එකක්වත් අර මේ දුර්වල ගැල් වෙලෙන්දට පෙවුන්නේ නෑනේ. ඒ ඥානේ නැති නිසා. එතකොට මේ පිරිස ඔහොම ඉස්සරහට ආවම නුවණැති ගැල් වෙලෙන්දා ඒක අහගෙන ඉඳලා අනේ යන්න ඇරියා. මොකද අසත්පුරුෂයාව නිවැරදි කරන්න බෑනේ. යන්න ඇරියා. ගියාට පස්සේ මිනිස්සු කියනවා ඒ කරත්තවල හිටපු පිරිස කියනවා මේ ගැල් වෙලෙන්දාට අනේ අපි මොකටද මෙච්චර බරක් ඇදගෙන යන්නේ හරකුන්ටත් අමාරුයි. අර අරගොල්ලෝ තෙමීගෙන ගියේ අපිට වතුර හම්බ වෙයි. අපි මේ ටික හලලා යන් කිව්වා. එතකොට ගැල් වෙලෙන්දා අහනවා. පින්වතුනි ඔබ මෙච්චර කාලයකට ඔබ අහලා තියෙනවද? උඹලා අහලා තියෙනවද මේ කාන්තාරේ අපි මේ යන කාන්තාරේ වතුර පොදක් තියෙනවා කියලා කතාවක් උඹලා අහලා තියෙනවද? කිව්වා නැහැ කිව්වා. ඊළඟට මේ යම් තැනකට වරුසාව ඇදහැලෙනවා නම් ඒ වැස්ස වහින තැන සීතල හුළඟ කොච්චර විතර දුරට දැනෙනවද කියලා ඇහුවා. එතකොට ඔන්න සිහිය උපදින්න ඇතිනේ. එතකොට අරගොල්ලෝ කියනවා සීතල හුලන්නම් යොදුන් ගාණක් එනවා කිව්වා. දැන් උඹලා එකෙකුගේවත් ඇඟි සීතල හුලඟක් වැටුණාද කියලා ඇහුවා. ඒකට කිව්ව නෑ කියලා. හොඳට ගොරෝ වහිනවා නම් අකුණු ගහන හඬ, ගොරවන හඬ කොච්චර ඈතට ඇහෙනවද කියලා ඇහුවා.
ඒතර කිව්වා යොදුන් ගානක් ඈතට එන්න ඕනේ කියලා. දැන් ඇහුණාද කියලා කිව්වා එක්කිනෙකුට හරි අකුණු ගහන හඬ. නැතිය කිව්වා. කිව්වා ඔය ඒකාන්තයෙන් ඔය අමනුෂ්‍යෝ අපිව දුර්වල කරන්නට යාවේ. අහුවෙන්න එපා කිව්වා. එතකොට පේන්න තියෙන දෙයින් ලක්ෂාන් නොපෙනෙන අනතුරු අඳුනගත්ත නේද? එහෙම සන්නස්. පේන්න තියෙන දෙයින් නොපෙනෙන අනතුරු අඳුන ගන්න දක්ෂ වුණා නුවණ තියෙන කෙනා. එතකොට මේ අපන්නක ජාතකයේ තියෙන්නේ පේන්න තියෙන දේ මුල් කරගෙන නුවණින් සලකා බැලීම නිසා නොපෙනෙන අනතුරු අඳුනාගෙන බේරිච්ච බේරිල්ලක්. ඉතින් මහබෝසතාණන් වහන්සේ නිසා එදා ඒ සියලු දෙනා බේරුණා. ඉතින් මේ මහබෝසතාණන් වහන්සේ තමයි පාරමී බල පූර්ණේ කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන මේ සංසාරයේ කියන ගොහෝර කතරින් එතර වෙන්න අපිට ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. නිසා පින්වතුනි පින්වත් දරුවනේ මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පවතින කාලේ බුදුරජාණන් වහන්සේ ගැන සැදැහැසිත ඇති කරගන්න. ඒ සැදැහැසිත ඇති කරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ නමා ගන්න, හික්මවා ගන්න මහන්සි ගන්න. ඒකමයි අපිට මේ ජීවිතය තුළ තියෙන රැකවරණේ. අඩු ගානේ එහෙම හැකියාවක් නැත්තම් මේ ලෝකයේ දිහා S2 ඇරලා බලලා අර අපන්නක ප්‍රතිපදාව තුලින් හරි තමන්ගේ ජීවිතේ යහපතට පමුණවා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඉතින් අපි හැමදිනාටම මේ ආශිර්වාද කරනවා අද මේ යොවුන් දහම් වැඩසටහනේ අනුශාසනාව ලෙස මේ සිද්ධ කරපු ධර්මයේ හොඳින් හිතට අරගෙන තම තමන්ගේ ජීවිත යහපතට පමුණවා ගන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා ඔබේ ජීවිතේ යහපත හඳුනා ගන්න, අයහපතින් ඈත් වෙන්න, නිවැරදි මාර්ගයේ ඉස්සරහට යන්න, සත්පුරුෂයන් හඳුනගෙන අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙලා ජීවිතයේ යහපත් මාර්ගයේ යන්න ඉතින් එකතු වෙන්න කියලා ශ්‍රද්ධා මාධ්‍යාලයේ ඔබ වෙත ගෙනෙන යෝන් දහම් වැඩසටහන ඉතින් තවත් බොහෝ පිරිසකට නරඹන්න අවස්ථාව ලබා දෙන එක ඉතින් ඔබේ යුතුයකමක්. ඔබ යහපත් මාර්ගයට යන්න මේ වැඩසටහන තුළින් යම් දෙයක් එකතු කර ගන්නවා නම් ඔබේ මිතුරන්ටත් මේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න. ඔවුන්ට ඔබේ Facebook ගිණුමින් එහෙම නැත්නම් ඔබේ වෙනත් සමාජ මාධ්‍යයකින් ඔබට පුළුවන්කම තියෙනවා මේ වැඩසටහන ඔවුන් හරහා මේ වැඩසටහන ඔවුන්ට යොමු කරන්න. ඉතින් ඔවුන්ටත් මේ දහම් වැඩසටහනත් එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලබා දෙන්න. ඔවුන්ගේ තියෙන ප්‍රශ්න අපිට එතකොට යොමු කරાવી. ඔවුන් දහමත් එක්ක එකතු වෙවි. ඉතින් මේ අපි පින්වත් ස්වාමින්වහන්ස මේ ප්‍රශ්න බොහෝමයක් ලැබිලා තියෙනවා අපිට Facebook live එකත් එක්ක. ඒ ලැබුණු ප්‍රශ්නයකට තමයි පින්වත් ස්වාමින්වහන්ස විදිහින් යොමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. පින්වත් ස්වාමින්වහන්ස අපිට මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙනවා මේ විදිහට. සංජීවනී කියලා කෙනෙක් මම බොහොම කැමැත්තෙන් ඉන්නවා කාලෙක ඉඳන් මහසෑය වන්දනා කරගන්න යන්න ස්වයංාංශ මොනවා හරි කාරණාවක් එක මග හැරෙනවා. ඉතින් කොහොමද ස්වයංාංශ ඒක චිත්ත ධෛර්යය ඇති කරගෙන එතෙන්ට යන්න ඒ උතුම් සේරජානන් වහන්සේ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න ඒ වීරිය හදාගෙන යන්නේ කියලා තමයි ස්වයංාංශ අපිට ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. මොකක් හරි කාරණාවක් නිසා මග හැරෙනවා කියලා තමයි කියන්නේ ස්වයංාංශ. මෙහෙම කරන්න. තමන්ගේ නිවසේ හැමදාම බුද්ධ වන්දනා කරද්දී ඒ බුද්ධ වන්දනාවේදී තමන්ගේ නිවසේ ඉඳලා සෑරජානන් වහන්සේ වන්දනා කරන්න පටන් ගන්න. අද මේ මොහොතේ ඉඳලම බුද්ධ වන්දනා කරනකොට නිවසේ ඉඳන්ම සෑරජානන් වහන්සේ වන්දනා කරන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දරාගෙන වැඩ හිටින ඒ ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේට මාගේ নমස්කාරය වේවා, මාගේ ජීවිතේ පූජා වේවා කියලා සෑරජානන් වහන්සේව නිවසේ ඉඳලා වන්දනා කරන්න. වන්දනා කරලා මේ අනිකුත් වන්දනා කටයුතු අවසානයේ දෙවිවරුන්ට පින්පෙත් අනුමෝදනා කරන්න. විශේෂයෙන් ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ සුරකිමින් සෑරජානන් වහන්සේ නිති වන්දනා කරමින් පින්දහන් රැස් කරගන්න සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මම මේ බුද්ධ වන්දනාව තුළින් ඊළඟට මගේ ජීවිතේ සිල්පද ආරක්ෂා කිරීම ආදී සිත කය වචනෙන් රැස් කළා වූ සියලු පින් දෙවියෝ අනුමෝදන් වෙලා ඒ දෙවිවරු සියලු දෙනා මට මේ මගේ ජීවිතේ යහපතට පමුණවාගෙන තෙරුවන් සරණේ පිහිටා ගුණදහම් වඩන්න ඊළඟට මට උතුම් සෑරජානන් වහන්සේලා වන්දනා කර කර පින් රැස් කරගන්න මට දෙවියෝ සියලු ආකාරයෙන් උපකාර කරන්න මං ඒ සියලු දෙවිවරුන්ට මම රැස් කරන සියලු පුණ්‍ය ධර්මයන් තුටු පඳුරු ලෙස අනුමෝදන් කරනවා කියලා දෙවිවරුන්ට මතක් කරන්න. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට ওই තියෙන බාධා සියල්ල මගේ හැරිලා යාවි.
ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. Facebook live එකට ගිහින් ඔබට කරන්න තියෙන්නේ Facebook live එකේ කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය කෙටියෙන් සරලව ඉදිරිපත් කරන්න. ඉතින් මේ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරලා ඔබට පිළිතුරක් ලබා දෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ හිතුවකට විරාමයකට යන්න ඕනේ කියලා. විරාමයකට ගිහින් නැවිත් අපි සූදානම් ධර්ම සාකච්ඡාව ඉදිරියට තවත් බොහෝ කාරණාවන් කතා බහ කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා රැඳලා ඉන්න. ඒ වගේම කමෙන්ට් කරන්න ඔබේ ප්‍රශ්න. අපි සූදානම් විරාමයෙන් අනතුරුව ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. නමෝ බුද්ධාය. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ ධර්ම සාකච්ඡාවත් එක්ක. ඉතින් යෝන් දහම් වැඩසටහනේ අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ මම බැලුවේ මේ විරාමයේ අතරතුරේ Facebook live එකට ගිහිල්ලා බලද්දි ගොඩක් දෙනා මේ තරුණ දරුවෝ ස්වාමීන් වහන්සේ ඔක්කොම වගේ මේ මෙලොවට වස් අපිට නම් වලින් තේරෙනවා අවුරුදු 16 ඔය වගේ මේ 18 20 20 ගණන් ওই විදිහට ස්වාමීන් වහන්සේ මේ තරුණ පිරිස තමයි ඔක්කොම මේ ප්‍රශ්න යොමු කරන්නේ. ඒ හැමෝටම උනන්දුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ, උත්සාහයක් තියෙනවා තමන්ගේ ජීවිතේ නිවැරදි මගට එන්න. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ අහපු හැම ප්‍රශ්නයකින් වගේ ඒක අපිට තේරෙනවා. ඉතින් අපිට සතුටක් නේද ස්වාමීන් වහන්සේ මේ වගේ මේ මෙහෙම පිරිසක් ඉන්න එකත් නේද ස්වාමීන් වහන්සේ? ඒක හරි තමන්ගේ ජීවිතේ ඇත්තටම ඒක විශේෂ වාසනාවක්, පිනක්. එහෙමයි. තමන්ගේ ජීවිතේ යහපත කැමතිවීම කියලා කියන එක හැම දිනාගේ තියෙන එකක් ලක්ෂණ. නමුත් යහපත කැමැත්තෙන් හරි තැනට යොමු වෙනවා කියන එක. එහෙමයි. ඒක ඉතාම අඩුයි ලෝකේ. ඉතින් මේ කාලේ පින්වතුනි, පින්වත් දරුවනේ, ඔබ සතුටු වෙන්න. තමන්ගේ ජීවිතේ යහපත කැමතිව යමෙක් යොමු යුතු නම් හරි තැනකට. ඒ හරිම තැන තමයි බුද්ධ ශාසනය. එහෙමයි සර්. බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව. මේ ලෝකේ බුදුරජාන් වහන්සේ නමක් කියලා කියන්නේ ලක්ෂණ දේශනාවේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේට තියෙන විශේෂ ඥානයක් දසබල ඥාන අතරේ ඨාන ඥානය. ඨානං ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යතහ භූතං පජානාති. මේ තමයි තථාගතයන් වහන්සේගේ දසබල ඥාන අතරේ තියෙන ඥානය. ඒ කිව්වේ සිද්ධ වෙන්න පුළුවන් දේ සිද්ධ වෙන්න පුළුවන් දේ විදිහට, සිද්ධ වෙන්න බැරි දේ සිද්ධ වෙන්න බැරි දේ විදිහටත් යථා භූත විදිහට දන්නේ බුදුරජාන් වහන්සේ. ඒ බුදුරජාන් වහන්සේ වදාලා එක ලෝක ධාතුවක පෙරපසු නොවි සම්මා සම්බුදුවරු දෙනමක් පහළ වෙන්නේ. ඒතර බුද්ධ ශාසන නම් එක කාලෙක එකයි තියෙන්නේ. එහෙමයි. දෙකක් පහළ වෙන්නේ නැහැ. ඒතකොට එතනම තියෙනවා අපිට මේ කාලේ ඔය ඇතැම්ම කියනවානේ මම තනියෙන් අවබෝධ කළා අය මටත් අවබෝධ වුණා අය කියලා හිස් කතා බොල් කතා. එතකොට ඒක හිස් බව බොල් බව තේරුම් ගන්න පුළුවන් එපමණකින්. එතකොට බුද්ධ ශාසනය නම් එකම එක ශාසනයයි තියෙන්නේ මේ කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් මේ ශ්‍රී සද්ධර්මයක් ඇද්ද? ඒ ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම උපුටමින් කතා කරනවා. ඒ තමයි ධර්ම ප්‍රචාරය. ධර්ම ප්‍රචාරය කියලා කියන්නේ නැතුව මම මේ ශාසනය අඳුනගත්ත කෙනෙක්, මං අවබෝධ කරගත්ත කෙනෙක්, අපිට මේ ශාසනය වැටහෙනවා, මං වටහා ගත්තේ මෙහෙමයි කියලා කියන එකක් නෙමෙයි ධර්මයේ කීම කියලා කියන්නේ. ධර්ම දේශනාව කියන එක හරියට අඳුන ගන්න ඕන. එහෙමයි සර්. ධර්ම දේශනාව කියන එක හරියට අඳුනගෙන ලියපු මේ ලියවිච්චි පොතක මේ ධර්ම ප්‍රදීපිකාවේ තියෙන හරිම ලස්සන විස්තරයක් ලක්ෂණ. මේක හරියට ධර්ම දේශනා කිරීම කියලා කියන්නේ මේ වගේ කියනවා. රජෙකුට ඉන්නවා කියනවා අනබෙරකාරයෙක්. රජුරවන්ට ඕන කරනවා ආඥාවක්, රජුගේ ආඥාව මේ රටේ පතුරවන්න. ඒතර රජුරෝ ආඥාව ලියනවා අර සන්නස් පත්‍රයක. අනබෙරකාරයාට දෙනවා මේක ගිහින් බෙරයක් ගහලා කියපන් කියලා. එතකොට අනබෙරකාරයා ගිහිල්ලා මේ සන්නස දිග ඇරලා මේ බෙරේ ගහලා පිරිසට කාලය දන්වලා කියනවා මේ අසව් මේ තමයි අපේ රජුගේ ආඥාව. එතකොට ඇතැන් අනබෙරකාරයෝ ওই ආඥාව හරි ලස්සනට කියනවා. ඇතැන් අනබෙරකාරයන්ට එච්චර ලස්සනට ඒක කියාගන්න බෑ. යම් අනබෙරකාරයෙක් ලස්සනට අර ආඥාව කියවුවොත් එහෙම එයා ප්‍රශංසාවක් ලබනවා කියනවා. රජුරුවන්ගේ පණිවිඩය හරි ලස්සනට කිව්වා. එයා ලබන ප්‍රශංසාව එච්චරයි. රජුරුවන්ගේ පණිවිඩය එයා හරි ලස්සනට කිව්වා කියලා. ඒ වගේ කියනවා මේ සම්බුද්ධ ශාසනයේ සියලු ධර්ම කතිකයෝ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉඳන් ඊළඟට මේ බුද්ධ ශාසනයේ ධර්ම කතික භික්ෂුව මන්තානිපුත්ත පොන්න මහරහතන් වහන්සේ. ඒ පොන්න මහරහතන් වහන්සේගේ ඉඳන් මේ දක්වාම යන්තාක් ධර්ම කතිකයෝ ඉන්නවද බුද්ධ ශාසනය ඇතුලේ. ඒ සියලු දෙනා හරියට අනබෙරකාරයෝ වගේ. එක එක යුගයන් වල පහළ වෙන ඒ උතුම් ධර්මයේ කියන භික්ෂුන් වහන්සේලා එක එක පැසසුම් ලබනවා. අනේ ඒ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට බණ කියනවා කියලා.
ඒක තමයි ප්‍රශංසාව. එයින් එහාට උන්වහන්සේගේ අවබෝධය නම් හරි පුදුමයි කියලා එකක් එනවනම් තේරුම් ගන්නට වැරදුනා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි කතා කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ඉස්මතු කළ යුත්තේ. උත්තර මහරහතන් වහන්සේ මේ එක අවස්ථාවක සක්තිමුතුට කියනවානේ දේවේන්ද්‍රය මේ ලෝකේ යන්තාක් සුභාසිතයෝ වෙද්ද සියල්ල බුදුරජුන්ගේ වචනයි. අප කරන්නේ ඒ වචන උපුටා දක්වමින් කතා කිරීමයි. ඒ වචන උපුටා දක්වමින් කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු භික්ෂුවක්. ආන්ගේ ධර්මයේ ඵල සහිතයි. එහෙම නැතුව ඒ වචනේ උපුටා දක්වමින් කතා කරනවානේ බොල් අසත්පුරුෂයෝ මේ ඒ වචන වලට ගරහන්න. ඒ වචන වලට නම් ලක්ෂණ කිසිම අනුභවයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ධර්මයේ සරණ ගියපු සංඝයා සරණ ගියපු සිව්වනක් පිරිසින් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කරලා කතා කරනවා නම් එතන බුද්ධ ශාසනය තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනුශාසනාව තියෙනවා. ඒ නිසා දරුවනේ ඔබ සතුටු වෙන්න පින්වතුනි. ඔබට මේ තමන්ගේ ජීවිතේ යහපත හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේගේ නිර්මල පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ ඊටාම සරලව වැටහෙන විදිහට කියලා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් පිහිටවපු තැනක් මහමෙවුනාව කියලා කියන්නේ. ඊළඟට ශ්‍රද්ධා රූපවාහිනිය කියලා කියන්නේ. අපේ ගුරුදේවයන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවම මේ පින්වත් පිරිස දැනගනිත්වා කියන මේ ඒ චේතනාවෙන්මයි මේ සියල්ල සිද්ධ කළේ. ඒ වගේම සිද්ධ කරන්නෙත්. ඒ නිසා මේ එහෙම තැනකට ඔබට සම්බන්ධ වෙන්න ලැබුණා කියන්නේ ඇත්තටම ඔබේ ජීවිතේට යහපත සැලසෙනවා. එහෙම සංස ඒත් එක්ක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සන්නස් අපි මේ ශ්‍රද්ධා රූපවාහිනිය හැම අවුරුද්දෙම පෙබරවාරි මාසයේ සූදානම් කරන විශේෂ වැඩසටහන පිළිබඳව යොවුන් දහම් සක්මන මෙවරත් පැවැත්වෙනවා. දවස් 14 වෙනිදා වෙලාව හවස 1 ඉඳලා 6 වෙනකම් නේද සන්නස්? ඔව්. යොවුන් දහම් පිරිසට ඇවිත්ලා සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපිට මේ රූපවාහිනියේ වගේම ගුවන්විදුලියෙන් එකතු වෙන්න පුළුවන් නේද සන්නස්? ඔව් ඇත්තටම මේ යොවුන් දහම් වැඩසටහන යොවුන් දහම් සක්මන වැඩසටහන මේ රටේ තියෙන වත්මන් තත්ත්වයේ මැදත් කරන්නේ අපේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ අනුශාසනාව සහ අනුකම්පාව නිසා. එහෙමයි. මොකද මේ යොවුන් ජීවිතවලට යොවුන් වයසේ ඉන්න තරුණ වයසේ ඉන්න දරුවන්ගේ ජීවිතවලට මේ ධර්මයේ පහස යම් ධර්මයේ හුලඟක් හෝ මේ ඒ දරුවන්ගේ ජීවිතවලට ලැබුණොත් ලක්ෂණ මේ ලැබූ මනුස්ස ජීවිතේ සුවයක් ලබන්න පුළුවන්. ඒ නිසා ඒ උදෙසාමයි යොවුන් දහම් සක්මන වැඩසටහන මේ රටේ තියෙන වත්මන් බාධක කරදර මැද්දේත් අප සිද්ධ කරන්න කල්පනා කළේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්ම මේ වැඩසටහන සිද්ධ කරනවා පෙබරවාරි මාසේ 14 වෙනිදා. එතකොට ඔබට අර කලින් වතාවල වගේ මේ තැනකට සම්බන්ධ වෙලා කරන්න පුළුවන්කමක් නැහැ රටේ තියෙන තත්ත්වය නිසා. නමුත් පෙබරවාරි 14 වෙනිදා 1 ඉඳලා 6 වෙනකන් මුළු වැඩසටහනම සජීව විකාශයක් විදිහට ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය ඊළඟට අනිකුත් සමාජ මාධ්‍ය සියල්ල ඔස්සේ සජීව විකාශයක් විදිහට ඔබට මේ නරඹන්න සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් කල්යාණ මිත්‍ර අසුර ලැබුමින් තමන්ගේ තියෙන දහම් ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අපි හැමදිනාටම කරුණාවෙන් අනුකම්පාවෙන් සිහිපත් කරනවා යොවුන් දහම් සක්මනට තමනුත් සම්බන්ධ වෙන්න. ඒ වගේම තමන්ගේ හිතවත් යහළු යෙහෙළු ඉන්නවනම් ඒ සියලු දෙනාටත් දැන් ඉඳලම දන්වන්න මේ වැඩසටහනට අපි සම්බන්ධ වෙමු කියලා. ඒකල තමනුත් කල්යාණ මිත්‍රෙක් කල්යාණ යාළුවෙක් බවට පත් වෙන්න. එහෙම සයන්ස් ඉතින් අධ්‍යතන තාරුණ්‍යයට මෙහිදී අරුතක් රැගෙන එන යොවුන් දහම් සක්මන සමගනුත් එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් දැන්ම සූදානම් වෙන්න කියලා පින්නස් සයන්ස් මතක් කළා වගේ අද යොවුන් දහම් වැඩසටහනට ඔබ ප්‍රශ්න යොමු කරලා තියෙනවා බොහෝ දෙනෙක්. ඒ ප්‍රශ්න අතරින් පින්නස් සයන්ස් අපි ප්‍රශ්නයක් තෝරගන්නවා. මේක මේ ගොඩක් දෙනා සමහරලාවට තමන්ගේ අතීතය ගැන සිහිපත් කරද්දී සයන්ස් මේ පාසල් ගියපු කාලේ මතක් කරද්දී දහම් පාසල් ගියපු කාලේ සිහිපත් කරද්දී ලස්සන සුන්දර මතක විදිහට කතා කරන කාරණා අතරේ සොයනස්ස මේ සමහරවිට මේ වගේ කාරණාවනොත් කියවෙනවා. ඒ තමයි මේ දහම් පාසල් ගිහිල්ලා පන්සලේ බුද්ධ පූජාවෙන් කොටසක් තමන් ආහාරයට ගනිපු අවස්ථා. එහෙම නැත්නම් පන්සලේ තිබුණු මොන හරි ගිරිතයක් ගහකට පුරු කාලෙම කඩන් කාපු අවස්ථා ගැන කියනවා සොයනස්ස. ඒතර ඊට සම්බන්ධ ප්‍රශ්නයක් ආවා. ඒක මේ කාරණාව මතු කරේ සොයනස්ස. මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ දිදුලනී රත්නායක. අහනවා සොයනස්ස අපි පන්සලට ආйти වත්තකින් අහන්නේ නැතිව යම්කිසි දෙයක් ආහාරයට ගත්තොතින් ඒකෙන් අපිට පව් පිරනවද? ඇත්තටම සයන්ස් මේ කාරණාව ගැන පැහැදිලි කරලා දෙන්න කියලා.
ඒක සංඝ සතු දෙයක්. එහෙමයි. පන්සලට එහෙම නැත්නම් විහාරස්ථානයකට අසපුවකට අයිති දෙයක් සංඝ සතු දෙයක්. සංඝයාට වෙන් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරුවනටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෝනේ සංඝරුවන කියන්නේ. බුදුරජාණන් වහන්සේටත් ඒ ශ්‍රාවක පුත්‍රයන්ටත් තමයි ඒවා වෙන් වෙලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඒක ඇත්තටම අනවසරයෙන් ගන්නවා කියන එක අපේ ජීවිතේට මේ හොඳ නැති දෙයක්. මොකද උතුම් පිරිසකට වෙන් වෙච්ච දෙයක් අපි ගන්නෙ. ඉතින් මේවා වෙලා තියෙන පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ගත කරනකොට අපි ඒකේ බරපතලක් ගැන හිතන්නේ නැතුව ඒ වගේ කටයුතු සිද්ධ වෙනවා. ඔව්. ඉතින් ඒ වගේ දෙයකදී ඒක මේ සිහි කර කර පසුතැවෙන්න මේ මහා කනගාටුවටපත් වෙන්න දෙයක් නෙවෙයි. ඒක ඒ වගේ දෙයක් සිද්ධ වෙලා නිකන් හිතට ගොඩාක් වේදනාව දෙනවා නම් වඩාත්ම හොඳ දේ තමයි සංඝයා මුණ ගැහිලා වන්දනා කරලා සමාව අරගන්නේ. කණී ස්වාමීනි මම නොදැනුවත්ව මට ඒ කාලේ මෙහෙම වැරද්දක් වුණා. මට දැන් ඒක හිතට හරි පසුතැවිල්ලයි. මට මම මේ වෙච්ච වැරද්ද සම්බන්ධයෙන් සංගරුවනින් සමාව ගන්නවා කියලා. සාමාන්‍යයෙන් මේවා මේ මහා බිහිති ඇති කරගන්න කාරණාවක් නෙවෙයි. නමුත් දැන් අදින් පස්සේ අපි කටයුතු කරනකොට අපි දැන් ඔය අපේ අසපු භූමි වල වේවා මේ එහෙම මේ ප්‍රණීත පළතුරු හැදිච්ච ගස් තියෙනවා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒ ආපෙලාවක අපෙන් විමසීමක් කළොත් ස්වාමින්වහන්සේලාගෙන් හරි එහෙම නැත්නම් අපේ කැපකාර පින්වතුන් ඉන්නවනේ අපේ අසපොළ ඊළඟට පන්සල්වල කැපකාර පින්වතුන් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙකුගේ අවසරයක් අරගෙන ඒ කටයුත්ත කරනවා කියන එක කිසිම වැරද්දක් නැති දෙයක්. හොඳයි සන්නස්. ඉතින් ඔය විදිහට ඔබටත් පුළුවන් තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න. යොවුන් දහම් වැඩසටහන තුළින් ඔබට අපි අවස්ථාව ලබා දෙන්නේ ඔබේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, ධාර්මිකව තමන්ගේ ජීවිතයට රැකවරණයක් එකතු කරගන්න. ඒක ලක්ෂණ දැන් මේ සංගරුවන උදෙසාමත් නෙවෙයිනේ. එහෙමයි. දැන් අනිත් තැනක වුණත් මේ දැන් අපි හිතමු ගෙදරක වත්තක මේ වත්තෙන් එපිටට ඔන්න ගහකින් අතු ඇවිල්ලා ගෙඩි තියෙනවා. ඉතින් ඒක වුණත් අපි මනුස්සයන්ගේ අවසරයක් අරන් කරන්න ඕනේ. එහෙමයි සන්නස්. එතකොට අපිට කිසි මේ හිතේ දෙගිඩියාවක් නැහැ. හිතේ පසුතැවිල්ලක් නැහැ. ඊළඟට අරුබුදක් නැහැ. නැත්නම් අපි හිතමු ඔන්න එළියට ඇවිල්ලා තියද්දී එකක් කඩන්න ගිහිල්ලා ඒවට අහු වුණොත් එහෙම නැති අවනම්බුනේනේ. දැන් හරි ප්‍රශ්නනේ. දැන් අර සමාජ මාධ්‍ය ක්‍රමයේ තියෙන නිසා අපි සමහර අවස්ථාවල දැක්ක මේ ස්පොඩි පළතුරක් සමහරලාට කඩාගත්තොත් එහෙම ඔන්න ඒ ළමයා අල්ලගෙන දැන් මේ අපිට කල්පනා වුණා. ඉතින් අපි ඒ කාලේ පුංචි කාලේ අපිත් සමහරලාවට ওই පාරේ විදගෙන යනකොට අඹ ගහක් දැක්කොත් ඉතින් එහෙම දැක්කොත් අපි ඒව කඩා ගන්නවා. එහෙමයි. නමුත් කවුරුවත් අපිව අල්ලලා අපිව ගස් බැඳලා ෆොටෝ ගහලා මේ දැම්මේ නැහැ Facebook. එහෙමයි. අපි වහුනොත් එහෙම හදිසි අයිතිකාරයෙකුට ඒ අයිතිකාරයා මේ පොඩ්ඩක් සැරට බයිනවා ආයෙ එහෙම ඕවා කරන්නේ නැහැ මේ අපේ පළතුරු කියලා. ඉතින් අපි ඒක එතනින් ඒ ප්‍රශ්නේ ඉවරයි. නමුත් අද කාලේ ඊට වඩා මිනිස්සුන් නීචයි නේද? මිනිස්සු පිරිහිලා මම දැක්ක සමහරවිට පොඩි දේවල් ලක්ෂණ පුංචි දේවල්. ඒ පුංචි දේට අර ළමයෙක්ව අල්ලගෙන එයාව සමහරවිට එයාට දෙකක් ගහලා ලයිට් කණුවකවත් බැඳලා මේ බෙල්ලේ බෝඩුත් එල්ලලා ෆොටෝ ගහලා දානවා Facebook. ඉතින් මේ වගේ අරුබුද වලට පටලැවෙනවනේ. එහෙමයි සන්නස්. ඒක මේ මනුස්ස සමාජය අපිට හදන්න බෑනේ. ඒ නිසා ඔබ පුරුදු වෙන්න අනවසරයෙන් කිසිම දෙයක් නොගෙන ඉන්න. තමන්ට යම් දෙයක් ගැන ආසාවක් හිතුනොත් ඒක විහාරස්ථානයක වේවා, අසපුවක වේවා, යම්කිසි අන්සතු කෙනෙකුගේ ඉඩමක වේවා. ඒ කෙනාගෙන් අවසරයක් පතන්න. මට මේ අඹ ගෙඩියක් කඩාගත්තට මං කමක් නැද්ද? එහෙම නැත්නම් වෙන පළතුරක් මං කඩාගත්තට කමක් නැද්ද? මල් ගහක් දැක්ක ලස්සන. ගෙදරක තියෙන හොඳ ලස්සන මල් ගහක්. අනේ මම මේකේ මල් පැලයක් ගලවන් ගියට කමක් නැද්ද? ඒක බොහොම වැදගත් එකක්. එහෙම කරනනම් ඒක මං හිතන්නේ ජීවිතේට බොහොම වටිනවා. එහෙමයි සන්නස්. ඒක ස්වයං වාරණයක් ඇති කරගන්න එක වටිනවා නේද? තම තමන් තමයි මේකෙදී කල්පනා කරන්න ඕනේ. තම තමන්ම කල්පනා කරලා තමන්ගේ ජීවිතයේ සුවය නිලක්ෂණ. තමන්ගේ ජීවිතයේ සුවය සැනසෙල්ල තමයි අපි හොයාගෙන යන්න ඕන. අපිට එතකොට පුළුවන් යම් කාලෙක තව කෙනෙකුට සුවයක් සැනසෙල්ලක් වෙන්න. තමන්ට සුවයක් සැනසෙල්ල හොයාගත්තොත් නේ. එහෙමයි සන්නස්. ඒ නිසා මේ දැන් ඉඳලා අපි ජීවිතේ හදාගන්න ඕන. මොකද අපිට පස්සට හැරිලා බලන්න වෙනවා කියන එකක් එනවනේ මේ ජීවිතේ. එහෙමයි. ඒ පස්සට හැරිලා බලනකොට මං හිතන්නේ අපි වුන් දහම් වැඩසටහනවලදී මීට පෙර වැඩසටහනවලදී මේක මතක් කළා. මම අවවාදයක් කළා මේ ජීවිතය කියන එක හදාගන්න කියලා මෙන්න මෙහෙම. අපි ආපහු අපේ ජීවිතය දිහා හැරිලා බලනකොට ලක්ෂාන් අපිට අපේ ජීවිතය ගැන හිතද්දී ඇස්වලට සතුටු කඳුළු වෙනවනම් අපිම අපි ගැන හිතනකොට අනේ මං මගේ කයින් මේවා කරලා තියෙන්නේ.
මං වචනේ මෙහෙම දේවල් කතා කරලා තියෙන්නේ. මම මේ විදිහට උදව් කරලා තියෙන කෙනෙක්. මං ජීවත් වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා අපිට හිතනකොට අපේ ඇස් වලට එනවා නම් අපි ගැන හිතද්දි සතුටු කඳුලක්. ආන් ඒ විදිහේ ජීවිතයක් හදාගන්න කියලා. ඉතින් එහෙම ජීවිතයක් හදාගන්න වෑයම් කරන්න. එහෙම සන්නස්. ඉතින් මේ ආදරණීය අවවාදය පින්වන්ත තරුණ ඔබ හැමදෙනාටම ඉතින් මේ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ ලබා දෙන්නේ. ඉතින් ඔබට තියෙන කරුණාව නිසාවෙන්ම තමයි අපි හැමෝම උත්සාහ කරමු අපේ ජීවිතයේ අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න, යහපත් මාර්ගයේ ගමන් කරන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් යොමු කරලා තිනවා විහංගි අපිට අහලා තියෙන ස්වාමීන් වහන්සේ උපෝසත සීලයේ සමාදන් වෙලා ඉඳපු දවසක සිල්පදයක් කැඩෙනවා වගේ Tamanට දැනුණොත් මොකක්ද කරන්න ඕනේ? නැවතත් එවෙලෙහිම සිල්පද සමාදන් වෙන්න පුළුවන්ද කියලා යහන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ වෙලාවෙම දැන් අපි හිතමු මේ කාලේ නම් අපිට නිවසේ උපෝසත සිල් සමාදන් වෙන්නේ අපි විහාරස්ථාන වලට යන්න පිළිවෙලක් නැති නිසා මේ අපේ නිවසේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ වන්දනා කරන්න සකස් කරලා තියෙන තැන මේ වන්දනා කරලා තමන්ගේ සිල්පදයකට යම් හානියක් සිද්ධ වුණා කියලා හිතෙනවා නම් ආයමත් වතාවක් සීලේ සංවර වෙන්න. ඒක තමයි පිළිවෙල. ස්වයංස තවත් සීලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහනවා සපු සන්දීපනේ. අහන්නේ ස්වාමීන් වහන්සේ මම පන්සිල් පද පහම ගොඩක් ගෞරවයෙන් නිරන්තරයෙන්ම ආරක්ෂා කරන උත්සාහ කරනවා. සමහර අවස්ථාවන් වලදී නාන කාමරයට ගියාට පස්සේ නැත්තම් ගිය අතුකාරකට පුංචි සතුන් සිටිනවා. මම උන්ට කිසිදු හිංසාවක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒත් සමහර අවස්ථාවලදී මගේ අතින් සතු මැරෙනවා. නමුත් ඔවුන් මැරීමේ කිසිදු චේතනාවක් මට නැහැ. මට කරුණාවෙන් පහදා දෙන්නේ වෙනි අවස්ථාවන් වලදී කොහොමද මම මගේ හිත හදා ගන්න ඕනේ. ඒකෙන් මට පවක් සිද්ධ වෙනවද කියලා අදහස තමයි අපෙන් අහන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක අනිසිබියක්. දේශනාවේ තියෙන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි තථාගතයන් වහන්සේ වදාරන්නේ චේතනාවමයි කර්මය. චේතයිත්වා කම්මං කරෝති. චේතනා පහළ කොටමයි කර්ම කරන්නේ. කායේන වාචාය මනසා. කයිනුත් වචනේනුත් මනසිනුත් කියන තුنين. එතකොට සිත කය වචනය කියන මේ තුنين චේතනාවක් පහළ කොට යම් කර්මයක් සිද්ධ වෙනවා නම් ඒක තමයි අපිට විපාක විඳීම පිණිස සකස් වෙන එක. එතකොට චේතනා පහළ කරලා කරන ඒ කර්මයේ විපාක දෙන විදිහ ගැන ලක්ෂණ දේශනාවේ තියෙනවා. දැන් නොඑක් පොත්වල නොඑක් විදිහට ඒවා විග්‍රහ වෙනවා. නමුත් මූලික බුද්ධ දේශනාව ඇතුලේ තියෙන්නේ චේතනා පහළ කොට රැස් කරන කර්මය එක්කෝ මේ ජීවිතේම විපාක දෙනවා. ඒකට කියනවා දිට්ඨ ධම්ම වේදනීය. ඒක යහපත් කර්මයේ වේවා අයහපත් කර්මයේ වේවා මේ ජීවිතේ විපාක දෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඊළඟ ජීවිතේ විපාක දීම කියලා එකක් තියෙනවා. ඊළඟ එක තමයි මේ සංසාර ගමන පුරාවට පස්සෙන් ඇවිල්ලා සසරින් නිදහස් වෙන තාක් ඒ කර්මයේ විපාක දෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔය තමයි කර්මයේ විපාක දෙන ආකාර තුන දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපර වේදනීය. ඔය තමයි මූලික බුද්ධ දේශනාව තුළ කර්මයේ ගැන කරන විග්‍රහය. එතකොට ඊට අමතරව ඔය වගේ හිතුවිලි දාමේ අපි තේරුම් ගන්න ඕනේ දරුවනේ මෙන්න මේ විදිහට. මේ කිව්වේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ආධ්‍යාත්ම ආයතන 6ක්. ආධ්‍යාත්ම කියලා කියන්නේ තමාගේ යයි සලකන මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ 6. එතකොට මේ මනස කියලා කියන්නේ තමාගේ යයි සලකන ආයතනයක්. මේ හැම එකකටම ගෝචර වෙන දේවල් තියෙනවා 6ක්. ඒවට කියනවා බාහිර ආයතන. ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, මේ නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් පහස, මනසට මොනවද? මනසට එන හිතුවිලි. හිතුවිල්ල බාහිර අරමුණක්. ඒ බාහිර අරමුණ අපි හිතමු දරුවනේ මෙහෙම ඇස් දෙකින් අපි රූපයක් බලන්නේ අපිට ඕන රූපේ නේද? අපි හිතමු අපි ඇස් දෙකින් දකින්න ඇස් දෙකින් රූප බල ඉද්දි අපි දකින්න අකමැති චරිතයක් අපිට පේනවා. අපි ඇස් වහගන්න. එහෙමයි සන්නස්. අපි ඒ රූපයෙන් එහෙම වෙන් වෙනවනේ. එතකොට අපි තෝර බේරගෙන තමයි රූප බලන්නේ. අපි තෝර බේරගෙන හඬ අහනවා. අපි හිතමු මේ අපි මේ මොකක් හරි අහමින් ඉද්දි අපි අකමැති ගායකයෙකුගේ සින්දුවක් යනවා. අපි ඉක්මනට වෙන එකකට මාරු කරනවානේ. එතකොට අපි කැමති දේ අපි අහනවා. අකමැති දේට අපි සමහරවිට මේ කන් දෙකෙන් ඇඟිලි ගහ ගන්නවා. එතකොට මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන විදිහට තමයි හිත සම්බන්ධයෙමුත් අපි කටයුතු කළ යුත්තේ. හිතට එනවා නම් යම් හිතවිල්ලක්. ඒක Tamanට අදාළ නැති එකක් නම් Taman ඒක බැහැර කරන්න ඕන. ඔය සතෙක් මේ අතු ගන්නකොට සතෙක් මැරිලා ඉන්නවා දැක්කහම ඔය හිතට එන්නේ ලක්ෂණ.
ඔය අනිසි හිතුවිල්ල. ඉතින් තමන් චේතනා පහල කරේ නැත්නම් ඒකට තමන්ගේ සම්බන්ධයක් නැහැ. ඒක එතනින්ම අතහැරලා දාන්න තියෙන්නේ. එහෙමයි සන්නස. තවත් ප්‍රශ්නයක් තියෙනවා සන්නස අතුල සම්පත් අපිට ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. අතුල අපි අහන්නේ සන්නස සත්පුරුෂ ඇසුර ලබන්නටත් යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමටත් කුමන ආකාරයේ පින්නෝ කුසල් දහම් කළ යුතුද කරුණාවෙන් පහදා දෙන්න කියලායි අපෙන් ඉල්ලීමක් කරන්නේ සන්නස. සත්පුරුෂ ඇසුර ලබන්නත් යෝනිසෝ මනසිකාරයත් මේ කාරණා දෙකට රැස් කරගත යුතු පින් විදිහට විශේෂයෙන්ම ධර්ම දානය දෙන්න. ධර්ම දානය දෙන්න ධර්මයට සමීප කරවන්න. හැබැයි ධර්මයේ කතා කරන තැන්වලට දැන් අපි මේ වගේ මේ කාලේ නම් ඔන්න ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ කරන ධර්ම දේශනාවලට පින්වතුන්ලා දායකත්ව දරනවනේ. ඒ පින්වතුන්ලාට රැස් වෙන පින මේ තමන්ගේ ජීවිතයට යලි යලි ධර්මය ලැබීම. එහෙමයි සන්නස. මේ ධර්මයේ දෙනවා කියන එක ලක්ෂණ මහා ආනුභාව සම්පන්න එකක්. ධර්ම දානය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලානේ. සියලු දාන කියලා කිව්වහම මේ ලෝකේ තියෙනවා නම් යන්තාක් දාන. මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්, දෙව්ලොව වෙන්න පුළුවන්, බඹලෝක වෙන්න පුළුවන්, වෙනත් ලෝකයක වෙන්න පුළුවන්. ලෝකේ යන්තාක් දාන තියෙනවද? ඒ සියලු දානයන්ට වඩා අග්‍ර වෙන්නේ ධර්ම දානය. ඇයි හේතුව? ධර්ම දානයෙන් තමයි ධර්මයේ ලැබුණොත් තමයි කෙනෙක් කුසල අකුසල දැනගන්නේ, කෙනෙක් යහපත අයහපත දැනගන්නේ, කෙනෙක් තමන්ගේ ජීවිතේ ඇත්ත මොකද්ද කියලා දැනගන්නේ. මේ ඔක්කොම ධර්මයේ දුන්නොත් නේ. එහෙමයි සන්නස. ධර්මයේ ලැබිච්ච කෙනෙක් තමයි සෝවාන් වෙන්නේ, සකදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, සංසාරයෙන් නිදහස් වෙන්නේ. ඒ නිසා ධර්මයේ දීමම යග්‍ර. ධර්මයේ දෙන කෙනාට, ධර්මයට සමීප කරන කෙනාට, ධර්මයේ කතා කරන උතුමන්ට සමීප කරන කෙනාට කර්ම විපාකේ සකස් වෙනවා. එයාට පෙරලා ධර්මයේම ලැබෙනවා. එයාට පෙරලා බුද්ධ ශාසනයම ලැබෙනවා. එයාට පෙරලා කල්යාණ මිත්‍රයෝම ලැබෙනවා. එයාට පෙරලා සත්පුරුෂයෝම ලැබෙනවා. ඒ නිසා මේ සත්පුරුෂ ආශ්‍රය ලබන්න කැමති නම් කළ යුත්තේ ධර්ම දානය. යෝනිසෝ මනසිකාරය ලබන්න කැමති නම් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? හොඳට ධර්මය මෙනෙහි කරන එක. ඒකමයි විපාකේ ලක්ෂණ. ඒ කියන්නේ මේ ජීවිතේ ධර්මයේ ලැබුණාට පස්සේ ඒ ලැබිච්චි ධර්මයේ විමසන්න ඕනේ. අපිට දැන් ධර්ම කතාව මොන ගහලා තියෙනවනේ. තේරෙන්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්. අපිට සමහර ලාවට ඇතැම් ධර්ම කාරණා තියෙනවා. ඒ දේවල් අපිට මහ ලොකුට තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන ටික නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කර කර අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාarලා තියෙනවානේ. අන්න එහෙම සැකකුකුස් ඇති කරගන්නේ නැතුව ශ්‍රද්ධාවෙන් ධර්මයේ විමසන්න. ඒක කරන්නේ චේතනා පහල කරලානේ. අපි ධර්මයේ මෙනෙහි කරන්නේ චේතනා පහල කරලානේ. ඒකට සකස් වෙන කර්මයේ විපාකේ තමයි එයාට මේ සංසාරික ගමනේ හොඳට නුවණින් කල්පනා කිරීමේ හැකියාව ලැබෙනවා. ප්‍රඥාව ලැබෙනවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අතරම ප්‍රඥාවනේ. ඒ ප්‍රඥාව ලැබෙන්නේ ප්‍රඥාව උපදින වැඩපිළිවෙලින්. ප්‍රඥාව උපදින වැඩපිළිවෙල තමයි කුසල අකුසල් මෙනෙහි කිරීම, පින්පව් මෙනෙහි කිරීම, යහපත අයහපත මෙනෙහි කිරීම. ඒවා තමන්ගේ ජීවිතයට ගලපාගෙන ටික ටික ඒවා පුරුදු කරන්න මහන්සි ගැනීම. එහෙමයි සන්නස. සොයනස මේ ධර්ම දානයේ වටිනාකම කියද්දී අපි සිහිපත් කරන අද දවසේ යෝන් දහම් වැඩසටහනේ දායකත්වයෙන් ලබා දෙන්නේ ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යශෝදා විජේසිංහ දියණිය විසින් දිනේ පින්වන්ත පිරිස අපි විශේෂයෙන් මතක් කරනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉදිරි දිනක දායකත්වය ලබා දෙන්න පුළුවන් මෙවන් වැඩසටහනක් වෙනුවෙන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි තවත් ප්‍රශ්නයකට යන්නේ. අහලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් Tamanගේ ප්‍රශ්න තාත්තා ගැන ස්වාමීන් වහන්සේ මේ සංවේදීව අපිට අදහසක් දෙන්න තියෙනවා. පහුගිය දවසක තාත්තගේ විශේෂ දිනයක් මොහරි සටහන් වුණා කියලා තමයි කියන්නේ. යනු සයන්ස් තාත්තා කරපු අපි වෙනුවෙන් කරපු කැපකිරීම ගැනයි කියන්නේ. සයන්ස් කියන්නේ අම්මා තාත්තා අපේ ජීවිතේට එකතු කරපු වටිනාකම. ඉතින් අපේ අම්මා තාත්තා මේ නිසා තමයි මේ විදිහට අපි ජීවත් වෙන්නේ. ඉතින් අම්මා තාත්තා වෙනුවෙන් අපි කලගුණ සලකන ආකාරය පිළිබඳව තමයි සයන්ස් අපිට මේ අදහසක් විදිහට එකතු කරලා තියෙන්නේ. සයන්ස් අපෙන් අහලා තියෙනවා කොහොමද මේ Tamanගේ දරුවන් අම්මට තාත්තට හරි විදිහට කලගුණ සලකන්න කියන කාරණාව. දරුවෙක් තමන්ගේ ජීවිතේ තබාගත යුතු ආසාවක්. දරුවෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු ආසාවක් මම ඔබට කියන්න. ඒ ආසාව තමයි හැම දරුවෙක්ම ආස කරන්න මම්මගේ අම්මගේ හිත සතුටු කරන දරුවෙක් වෙනවා.
මම්මගේ තාත්තගේ හිත සතුටු කරන දරුවෙක් වෙනවා කියලා. ඒකට ආස කරන්නේ. ගොඩාක් දරුවන්ට වෙන්නේ පුංචි කාලේ අම්මා තාත්තත් එක්ක එල්ලිලා ළඟින් ඉන්නවා. ලොකු වෙනකොට අම්මා තාත්තා කියන දෙන්නව දුරස් කරනවා. ඇතැන් ගෙවල් වල දරුවෝ ඉන්නවා ලක්ෂණ අම්මයි තාත්තයි දෙන්නගේ මූණ බලන්නේ ඔළුව උස්සලා. එහෙම සනස. තරුණ වයසට එනකොට අම්මයි තාත්තයි දෙන්නගේ සමහරවිට කාලයකට සැරයක් ගෙදර එන්නේ. ඒ ගෙදර ආවට අම්මගේ තාත්තගේ මූණ බලලා කතා කරන්නේ. ඔතනදී ගොඩාක්ම අසරණ වෙන්නේ තාත්තා. එහෙමයි. තාත්තා කියන කෙනා පුදුම විදිහට මේ තරුණ වයසට එනකොට ගොඩාක් අය කොන් කරලා දානවා. තාත්තා කියන කෙනෙක් කොච්චර හදවතකින් ගින්නක් විඳිනව ඇද්ද? එහෙමයි. ඒ වගේ අවස්ථාවක මොකද දරුවෙකුට දුර ඉඳලා ආදරය කරගෙනනේ. ඒ දරුවා වෙනුවෙන් කරන්න ඕන ඔක්කොම කැපකිරීම කරලා අඩු ගානේ තමන්ගේ පුතෙක්ගෙන් තමන්ගේ දුවකගෙන් මේ මූණ බලලා හිනහවීමක්වත් ලබන්න නැත්නම් ඒ තාත්තට හිතෙනවා ඇතිනේ මම මොකද්ද මුන්ට කරපු වැරද්ද කියලා. එහෙමයි. නේ? ඒ නිසා මේ දරුවෙක් විදිහට ආස කරන්න අම්මගේ තාත්තගේ හිත සතුටු කරවන්න. මොකද ඒ දෙන්න ගැන හිතද්දී මේකේ ආයේ මේකේ වෙන තැනක් නෑ ලක්ෂණ. මේ වෙන මහා දුරක් මේකේ හිතන්න ඕනේ. එහෙමයි සනස. අපි මේ මනුස්ස ලෝකෙට එන්නේ ඔය කොහේ හරි ලෝකෙක ඉඳලා චුත වෙලා නේ අපි ආපු තැනක් දන්නේ නෑනේ. එහෙමයි. හැබැයි මනුස්ස ලෝකෙට එනකොට අපිට මනුස්ස ලෝකෙට එන්න තියෙන්නේ අම්මා තාත්තා දෙන්නෙක්ගේ උදව්වෙන්. එහෙම තමයි මේකේ පිළිවෙල. ඉතින් කලාතුරකින් ඕපපාතිකව මිනිස්සු ඉපදිලා තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් හැමදෙනාම උපදින්නේ අම්මා තාත්තා මේ උපකාර කිරීම නිසා. එතකොට මේ ලෝකෙට අපි මුලින්ම එනකොට අපි එනවා කියන පණිවිඩේ දන්නේ මේ ලෝකේ ඒ අම්මයි තාත්තයි දෙන්න විතරයි. අම්මගේ කුසට ඇවිල්ලා ටික දවසක් යනකොට අම්මට අපි ආපු බවට දරුවෙක් ආපු බවට මේ ලක්ෂණ පහළ වෙනවා. එතකොට ඒ අම්මා සතුටු වුණා නම් විතරයි. ඒ අම්මා කැමති වුණා නම් විතරයි. ඒ අම්මා අනේ මගේ කුසට දරු පැටිය ඇවිල්ලා කියලා පිළිගත්තා නම් විතරයි අපිට එළියට එන්න ලැබෙන්නේ. කීයක් ඉන්නවද මේ ලෝකේ සමහර කාන්තාවෝ එහෙම කුසට එන දරුවෝ නැසන. එතකොට තමන්ගේ අම්මගේ ගුණේ සිහි කරන්න ආයේ ඉතින්ට එහා තව තැනක් තියනවද? අනේ මගේ අම්මා මට මේ මනුස්ස ලෝකෙට එන්න ඉඩ දුන්නා. සමහර තාත්තලා විරුද්ධ වෙනවා දරුවෝ ගැබ් ගත්තාම මේ ওই දරුවා බිහි වෙන්න ඕනේ නැහැ කියලා. තාත්තගේ ආශිර්වාද නැතුව බෑ දරුවෙකුට බිහි වෙන්න. එහෙව් පිරිමි අතරේ අපේ තාත්තා අනේ මං මේ මනුස්ස ලෝකෙට එනකොට මාව ආදරෙන් පිළිගත්තා කියලා දරුවෙකුට මං හිතන්නේ එතනින් එහා ඕනේ නැහැ. එතනින් එහා කරපු ඒවා ගැන කතා කරන්න ගියොත් එහෙම අපිට ඒකට කාලෙ මදි. එහෙමයි සනස. ඇයි ලක්ෂණ පුංචි කාලේ ඉඳලා ඒ දෙන්න මේ කරන කැපකිරීම මට මතකයි මට එක දවස්තාවක මේ කැපකිරීම ගැන කතා කරනකොට මම හරියට ඔය ඉස්කෝලවල මේ ළමයින්ට වැඩසටහන් කරලා තියෙනවා ඒ අසපොලේ ඉද්දී. ඉතින් එක අවස්ථාවක පාසලක වැඩසටහනකට වැඩම කරලා මම ධර්ම දේශනාවක් කරලා ඒ දේශනාව අවසානයේ මම ඒ දරුවන්ට අවවාදයක් කළා. මේ දරුවනේ ඕගොල්ලෝ අදින් පස්සේ අම්මයි තාත්තයි දෙන්න වදිනකොට නිකන් මේ කොන්ද නවල කකුල් දෙක අල්ලලා විතරක් වදලා මේ එහෙම කටයුතු කරන්න එපා. අදින් පස්සේ අම්මයි තාත්තයි වදිනකොට ඔයගොල්ලෝ අම්මගේ තාත්තගේ කකුල් දෙක ඉඹලා වදින්න. මම එහෙම අවවාද කරා. අම්මයි තාත්තයි දෙන්නගේ කකුල් දෙක ඉඹලා වදින්න කියලා. එහෙම කිව්වට පස්සේ දැන් ඔය ඒ අවවාද කරලා මම දැන් එනවා. මාව වඩම්මගෙන ගියපු කෙනත් එක්ක. ඒ වෛද්‍යවරයෙක්. ටිකක් වයසක ඒ වෙනකොට මම හිතන්නේ විශ්‍රාම ගන්න සමීප වෙලා හිටපු වෛද්‍යවරයෙක්. මම ඒ වෛද්‍යවරයාත් එක්ක ඉනකොට මේ මහත්තයා මගෙන් එකපාර ඇහුවා මේ ස්වාමීන් වහන්සේ අද ඒ ඉස්කෝලේ දරුවන්ට ස්වාමීන් වහන්සේ මොනවද කියලා දුන්නේ කියලා ඇහුවා. ඉතින් මම කිව්වා මහත්තයා මම මේ කාරණා ටිකක් කියලා දීලා මම අන්තිමට මෙන්න මෙහෙම කිව්වා කියලා. අම්මගේ තාත්තගේ කකුල් දෙක ඉඹලා වදින්න කියලා කිව්වා කියලා. එතකොට මේ මහත්තයා වැඩිදුරක් ඒක අහගෙන මේ වැඩිදුරක් ගියේ නෑ. ඉක්මනින් පාරෙන් වාහනේ අයින් කරලා නැවතුණා. නැවතිලා අර මේ වාහනේ මෙහෙම ඔළුව තියාගෙන අඬන්න ගත්තා. එතකොට මම පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳලා මම ඇහුවා මහත්තයා ඇයි කියලා. ඊට කිව්වා ස්වාමීන් වහන්සේ කියපු කතාවට මට එකපාර නිකන් පපුව හිර වුණා වගේ දැනුණා කිව්වා. ඒක පුදුම ලස්සන කතාවක් කිව්වා. ඒ මහත්තයා මගෙත් කියනවා නේ ස්වාමීන් වහන්සේ මම මගේ වෛද්‍ය වෘත්තියේදී මගේ S2 ඉස්සරහා ඕනතරම් කාන්තාව දරුවෝ බිහි කරනවා දැකලා තියෙනවා කිව්වා. උහුලන්න බැරි වේදනාවක් දරාගෙන ඒ අම්මලා දරුවෝ බිහි කරන්න කිව්වා. ඒ බිහි කරනකොට
යම් වෙලාවක දරු පෙටියා එළියට ඇවිල්ලා අඬන හඬ ඇහෙනවද? අර අම්මගේ විලාපේ අම්ම නවත්තනවා කිව්වා. නවත්තලා hina වෙනවා කිව්වා. එතකොට ඒ ડોක්ටර් කියනවා අනේ ස්වාමීන් වහන්සේ යම් දවසක මං බිහි වෙද්දී මගේ අම්මත් එහෙම hina වෙන්න ඇති. දරුවා බිහි වුණාට පස්සේ දරුවගේ ඉබින්න තැනක් නෑ. මේ දරුවෝ හරීම මේ මට සිඩුටු වැඩිනේ. බය හිතෙනවනේ අල්ලන්න පුංචි දරුවෝ. එතකොට අම්මලා කෙලින්ම අල්ල ගන්නවා කියන්නේ කකුල් දෙකෙන්. කකුල් දෙකෙන් අල්ලගෙන මේ යටිපතුල් දෙක ඉඹගෙන යනවා කියන දරු පෙටියයි. ඇතැම් අම්මලාගේ තුවාල හොඳ වෙන්න දවස් දෙක තුන මේ හොස්පිටල් එකේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ අපි අපේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා කිව්වා. 100 වතාව 1000 වතාවේ අම්මලා දරුවන්ගේ යටිපතුල් ඉඹිනවා. අනේ ස්වාමීන් වහන්සේ මගේ අම්මත් මේ ලක්ෂ වාරයක් මගේ යටිපතුල් දෙක ඉඹලා ඇති. එහෙව් අම්මගේ කකුල් දෙක මං කවදාවත් ඉඹලා නැහැ කිව්වා. මගේ යටිපතුල් ලක්ෂ වතාවක් ඉඹපු අම්මගේ කකුල් දෙක මම්මගේ ජීවිතේ එක වතාවක්වත් ඉඹලා නැහැ ස්වාමීන් වහන්සේ. අනේ ස්වාමීන් වහන්සේ මට දැන් ඒක කරගන්න විදිහක් නැහැ. මගේ අම්මා මැරුණා කිව්වා. එතකොට මට ඒක හරියට හිතට වැදුනා මේ මහත්තයා කියපු ක්‍රමයට. ඊළඟට මේ මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ මගේ තාත්තා ඇඳුම් මහන කෙනෙක්. තාත්තට ඒ කාලේ කරන්ට් එකකින් මහන මැෂින් තිබ්බේ නැහැ. අර පාගන මේ මැෂිමින් තාත්තා මැහුවේ. මට ඒක ටිකක් තදට මගේ හිතට වැදුනා. මොකද අපේ තාත්තත් එහෙමයි. එහෙමයි සර්. තාත්තත් ඇඳුම් මහන්නේ. එතකොට මේ පාගන මැෂින් එකේ තාත්තා මහලා තමයි තාත්තා අපිව පෝෂණය කරේ. ස්වාමීන් වහන්සේ මගේ තාත්තා තරම් මේ ලෝකේ මං වෙනුවෙන් කකුල් වෙහෙසපු කෙනෙක් තවත් නැතු වෙති. තාත්තගේ වෙහෙසිච්ච කකුල් දෙක ස්වාමීන් වහන්සේ මං කවදාවත් ඉඹලා නැහැ කිව්වා. ස්වාමීන් වහන්සේ මට ඒක කරගන්න විදිහක් නැහැ. මගේ තාත්තා මැරුණා කිව්වා. එතකොට බලන්නේ ජීවිතේට ආපු අදහසනේ. ඒ නිසා මේ දහම් පදේ යහන්නේ තරුණ දරුවෙක් නම් අවස්ථාව තියෙනවා. ඒ දෙමව්පියන්ගේ හිත සන්තෝෂ කරන්න. හැබැයි මේක නෙවෙයි කෙලෙහි ගුණ සැලකීම. කෙලෙහි ගුණ සැලකීම කියන එක දේශනාවේ තියෙනවා අම්මා තාත්තා දෙන්නට සක්විති රජකම අරන් දුන්නත් කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ කියනවා. ඒ ණයබර ගෙවන්න බෑ කියනවා. කල යුත්තේ ශ්‍රද්ධාව නැති අම්මාට ශ්‍රද්ධාව දෙන්න මහන්සි ගැනීමයි. සීලේ නැති අම්මාට සිල්වත් භවයේ පිහිටවීමට මහන්සි ගැනීමයි. දහම් දැනුමක් නැති අම්මාට තාත්තාට දහම් දැනුම ලබා දෙන්න මහන්සි ගැනීමයි. ඊළඟට දම්පැන් පූජා කිරීමට ඇලීමක් නැති දෙමව්පියන්ව දම්පැන් පූජා කිරීමේ සමාදන් කරවීමයි. ප්‍රඥාව මේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතය ගැන ඥානය නැති දෙමව්පියන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ඥානය ඇති කරන්න ප්‍රඥාව ඇති කරන්න මහන්සි ගන්නවා නම් අන්න එපමණකින් ඒ දරුවා තමන්ගේ ණයබරින් නිදහස් කිව්වා. ඉතින් මේ ලක්ෂණ මේ දේශනා අහනකොට අපිට අපේ හිතට හරි සතුටක් ඇති වුණා. අපිට ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා උතුම් පැවිදි බවක් ලබන්න ලැබිච්ච නිසා අපිට දරුවෝ විදිහට අපේ මනුස්ස ජීවිතේ අපි මේ වෙනකොටත් අපේ දෙමව්පියන්ට ඒ ණයබරින් නිදහස් වීම පිණිස පවතින ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල අපිට දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා දරුවනේ කල්යාණ මිත්‍ර ඇසුරට සමීප වෙලා ඔබත් ගුණවත් වෙන්න ඔබේ දෙමව්පියන්වත් ඒ ධර්මයන්ගේ මේ බොහොම කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ දෙන්න අපිට කරපු උපකාරවලට ප්‍රත්‍යුපකාර කිරීමක් විදිහට. දැන් සමහර දරුවෝ මේ නීතියෙන් අම්මලව නවන්න බලන්නේ. අම්මලාව නීතියෙන් නවන්න, තාත්තලාව නීතියෙන් නවන්න, සැර කරලා බණ අහන්න ඕන. ඉතින් එහෙම කන්න නෙවෙයි. දෙමව්පියන්ව බොහොම කරුණාවෙන්, අනුකම්පාවෙන්, ආදරෙන් ඒ දෙන්න අපිට කරපු ප්‍රත්‍යුපකාර නීති සිහි කර කර ඒ දෙන්නට ආදරෙන් සෙනෙහසින් තමයි ධර්මය දෙන්න ඕනේ. එහෙමයි සර්. ඒ ධර්මය දෙන්න පුළුවන් වෙනකොට ධර්මයට දෙමව්පිය සමීප කරන්න පුළුවන් වුණොත් ඒ දරුවෙකුට ණයබරින් නිදහස් වීම කියන එකක් ලැබෙනවා. ඊළඟට මං නම් හිතන්නේ හදවතට කොච්චර සැපද නේ. අනේ මම මගේ අම්මට තාත්තටයි මෙහෙම උපකාර කළා. මාව මේ මනුස්ස ජීවිතේට ඇත්තටම අපි අද දවසේ යම් බණපදයක් අහනවා නම් එහෙම නැත්නම් මේ ධර්මාසනයක ඉඳලා මේ විදිහට බණපදයක් කියනවා නම් මේ හැම එකක්ම ලක්ෂණ දෙමව්පියෝ නිසා. එහෙමයි සර්. ඒ දෙන්න මේ මනුස්ස ලෝකෙට එන්න නොදුන්නා නම් මේ කිසිවක් මේ කල්යාණ මිත්‍ර ඇසුරක් බණ ඇසීමක් මේ කිසිවක් අපිට නැහැ. ඉතින් ඒ ගැන සිහි කරලා දෙමව්පියන් කෙරෙහි කෙලෙහි ගුණේ පිහිටන්න දෙමව්පියන්ට ධර්මයේ සමීප කරවන්න මහන්සි ගන්න. අපේ හැමෝගෙම අම්මලා තාත්තලට ඔබ මොන වයසක හිටියත් ස්වයන්ස මේ පුංචි දරුවෝ වගේ නේද ස්වයන්ස.
ඉතින් ඒ නිසා මේ අම්මෝ තාත්තව කවදාවත් අමතක කරන්න එපා. ධාර්මික රැකවරණයේ දෙමාපියන්ට ලබා දෙනවා වගේම ඒ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකම් අපිට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරන දේ කළගුණ සලකන එක අපි හැමෝටම තියෙන වගකීමක් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්න විදිහට. ඉතින් ඒ නිසා සමහර විට දැන් දවස් ගානකින් සමහරට සති ගානකින් අම්මට තාත්තට දුරකථන ඇමතුමක්වත් නොදීපු අය ඇති ගෙදරින් බැහැර වෙන්න අය. ඒයට මේ වෙලාවේ මතක් කරනවා දැන්වත් කතා කරන්න වැඩසටහන අවසානයේ ඒ ඇමතුම ඔවුන්ගේ ජීවිතවල ලොකු අස්වැසිල්ලක් වේවි, ලොකු සතුටක් වේවි. ඒ කාරණාවත් මතක් කරනවා සහ පින්නත් ස්වාමීන් වහන්සේ කියපු විදිහට ධර්මයට යොමු කරන්න පුළුවන් නම් ශ්‍රද්ධා රූපවාහිනිය නිරන්තරයෙන් බලන්න විදියක් හදලා දෙන්න. ඒ වගේම ලක්විරු ගුවන්විදුලි යහන්න පුංචි ගුවන්විදුලි යන්ත්‍රයක් හරි Tamanගේ අම්මා තාත්තා ඉන්න තැන පුළුවන් නම් සකස් කරලා දෙන්න. ඒක ඔබට පින්නත් ස්වාමීන් වහන්සේ කියලා දීපු විදිහට ජීවිතේ ඔබ අම්මට තාත්තට තියෙන ණය ගෙවන්න පහසු ක්‍රමයක් වේවි. හරිම ක්‍රමය වේවි. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ මේ කාරණේදී කියනවනේ දැන් සමහර දරුවෝ ගොඩාක් ඉන්නවා තාත්තව ධර්මයට ගන්න බෑ. එහෙමයි. අම්මව ධර්මයට ගන්න බෑ කියලා ලත වෙන. එහෙමයි. ඉතින් බොහොම හොඳ උපක්‍රමයක්, බොහොම හොඳ දෙයක්. මේ ධර්ම දානයකට දායකත්වයේ දරන්න තාත්තගේ නමින්, අම්මගේ නමින්. එහෙමයි. ධර්ම දානයකට දායකත්වයේ දරන්න. ඒ දායකත්වයේ දරලා මේ අම්මට තාත්තට ගිහිල්ලා ආදරෙන් කකුල් දෙක අල්ලලා කකුල් දෙක ඉඹලා වැඳලා කියන්න මේ මම මේ අම්මගේ තාත්තගේ නමින් ධර්ම දානයක් බාරගත්තා. අහවල් දවසේ විකාශය වෙනවා. ඒ විකාශය වෙන දවසේ අපි බණ අහමු. අම්මයි තාත්තයි දෙන්න මේ උස්සු ආසනයක ඉඳවලා තමන් මේ රූපවාහිනිය ඉස්සරහා ඉඳගෙනනේ එහෙමයි සර්. මේ අම්මගේ තාත්තගේ මේ සමීපේ පොඩි ළමයි වගේ වාඩි වෙලා බණ අහන්න. ඒ දෙමාපියන්ට එහෙම කටයුතු කරනකොටම තේරෙයි මේ අපේ දරුවන්ට නම් අපිට දෙන්න බැරි දෙයක් මේ ධර්මයෙන් ලැබිලා තියෙනවා. මේ දරුවෝ මෙච්චර ගුණවත් උනේ ධර්මයෙන් කියලා. නැත්තම් අපි හිතමු බණ අහන්න කියලා දරුවෙක් සැර දානවා කියලා. අම්මට තාත්තට කල්පනා වෙනවනේ මුන්ගේ මේ තිබ්බ ගුණින් නැති වෙලානේ මේ බණක් අහපු නිසා. එහෙම හිතෙන්නේ නැද්ද? එතකොට එහෙම හිතෙනවනේ දෙමාපියෙකුට. දෙමාපියෙක් කවදාවත් නෙමෙන්නේ ඒ ක්‍රමයට. එහෙමයි. දෙමාපියෝ දරුවන්ගේ යහපත කැමති. දෙමාපියෝ දරුවන්ගේ දියුණුව කැමති. දෙමාපියෝ දරුවන්ගේ ගුණයක් කැමති. ඒ නිසා ඒ ගුණවත් විදිහට දරුවෝ කටයුතු කරනවා නම් තමන්ව මෙලොවට දායාද කරපු ඒ දෙමාපියන්ට ධර්මය දෙන්න බෑ කියලා එකක් නැහැ. එහෙමයි. නුවණින් සලකන්න ඕන. නුවණින් සලකලා මව්පියන් කෙරෙහි ගෞරවයෙන් හැමතිස්සෙම කටයුතු කරන්න ඕන. ඉතින් ඔබටත් පුළුවන් ප්‍රශ්න යොමු කරන්න යොන් දහම් වැඩසටහනේ තවත් අපිට පැය භාගයක පමණ කාල සීමාවක් තියෙනවා. පිනුත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. කෞශල්‍යා විජේසේකර අහනවා පින්නත් ස්වාමීන් වහන්සේ අවසරයි ඕවතින් කෙනෙක් වැඩිපුර හිතන එක ස්වාමීන් වහන්සේ නතර කරගන්න වීරය කරනවා. වැඩකට නැති දේවල් ඉබේටම හිතනවා. මම මේ හැම විටකම බුදුගුණ සිහි කරනවා. මේක තව නතර කරගන්න අවවාදයක් කාරුණිකව ලබා දෙන්න කියලා පින්නත් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. භාවනා කරන්නත් පටන් ගත්තා. ඒත් නිින්ද එනවා. ස්වාමීන් උදව් කරන්න කියලායි කියන්නේ. ආචාර්ය මනුස්සෝ පොත අරගන්න. ගුරුදේවයන් වහන්සේ විසින් මේ අලුතින්ම සම්පාදනය කරපු පොත් වහන්සේ ආචාර්ය මනුස්සෝ පොත අරගෙන මේ ආසාවෙන් මේ බුදුගුණ කියවන්න. බුදුගුණ කියවලා මේ තමන් ගැන හිත හිතින්න එපා. ඊළඟට එක එක්කිනා ගැන හිත හිතින්නත් එපා. ප්‍රශ්න ගැන හිත හිතින්නත් එපා. අනේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. කොච්චර ලස්සනයිද නේ? එහෙමයි. දැන් අපේ ජීවිත ගැනනේ අපිට මේ හිතන්න ගියාම මහා කරදර ලක්ෂණ. එහෙමයි. ඒව ඔක්කොම අත්හැරලා දාලා බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතනකොට බුදුගුණ මානසිකාරයේ ආනුභාවය. මේක මේ අපේ ආනුභාවයක් නෙමෙයි. බුදුගුණ මානසිකාරයේ ආනුභාවය තමයි හිතේ තියෙන කෙලෙස් සංසිඳනවා. මේ කෙලෙස් නැසූ ශාස්ත්‍රෝන් වහන්සේගේ ගුණ සිහි කිරීම මාත්‍රයේ තියෙන ආනුභාවය තමයි හිතක තියෙන කෙලෙස් නැසෙනවා. හිතේ තියෙන කෙලෙස් සංසිඳිලා යනවා. රාග ද්වේෂ මෝහ වලින් ඇවිස්සෙන්නේ නැහැ හිත. හිත යම් පමණකට තැම්පත් වෙනවා. එහෙමයි. ආන්ගේ තැම්පත් වීම කියන එක ඔබට ගොඩාක් උපකාර වෙයි. ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනා මානසිකාරයක් විදිහට කරනවට වඩා ගොඩාක් හොඳ එකක්. ඒ පොත් වහන්සේ අරගෙන ඒ පොත් වහන්සේ තුළ තියෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අසිරිය බොහෝම ලස්සනට. ඒ පොත අරගෙන ඔබ කියවන්න. එක පරිච්ඡේදයක් කියවලා ආසාවෙන් ඒකට සායේ හිතන්න. එක පිටුවක් කියවලා ඒ පිටුවේ තියෙන උතුම් මේ සම්බුදු ගුණ කඳ ඒ මහ බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ අසිරිය ඒවා හිත සතුටු වෙන්න. ඒ සතුට ඔබට අර තියෙන වෙහෙස දුරු කරાવી.
ඒ වෙහෙස දුරු කරන වෙලාවේ ඔබට ඕනනම් පුළුවන් බුදුගුණ භාවනාව කරන්න. ඊළඟට මෛත්‍රී භාවනාව කරන්න. මේ භාවනාවන් ටික කාලයක් කරනකොට ඔබේ හිත තව තවත් සංසිඳේවි. එහෙම සංසිඳීමකට ආවට පස්සේ ටික ටික පුරුදු වෙන්න පටන් ගන්න. විනාඩි 5 විනාඩි 10 ඒ වගේ පුරුදු වෙන්න පටන් ගන්න ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව කියලා කියන්නේ විතක්කු පච්චේදාය විතර්ක සංසිඳවන භාවනාව. ඉතින් ඕක අනුපිළිවෙලින් කරන්න ඕන. දැන් අද මේ ආනාපාන සති භාවනාව පටන් ගන්න ගියොත් එහෙම මේ එකපාර මට විතර්ක එනවනේ කියලා ඒ කෙනාට එහෙම ලේසියෙන් මේක කරගන්න අමාරුයි. මොකද හොඳට සිහිනුවන පිහිටුවාගෙන මේ ප්‍රසාද මනසකින් කළ යුතු එකක් ආනාපාන සති භාවනාව කියන්නේ. ඒ ප්‍රසාද මනස ඇති කරගන්නයි මම කිව්වේ. අච්චරේ මනසෝ පොත අරගෙන ආසාවෙන් පහන් සිතින් බුදුගුණ කියවන්න, ඒ බුදුගුණ හිතන්න, ඒ බුදුගුණ මානසිකාරයෙන් ඇති වෙන ප්‍රසන්න හිතින් මේ බුද්ධානුස්සති භාවනාව වේවා, මෛත්‍රී භාවනාව වේවා යම් භාවනාවක් කරලා කාලානුරූපව හිත භාවනාවට යොමු කරගන්න. ඒ භාවනා කරන අතරේ ටික ටික හුරු වෙන්න පටන් ගන්න මේ ආනාපාන සති භාවනාව කරන්න. එතකොට ওই ස්වභාවය ඇරිලා යයි. එහෙමයි සන්නස්. YouTube live එකනොත් සන්නස් අපි බොහෝ පිරිසක් නරඹනවා. ඒ අතරේ වුණොත් ප්‍රශ්න කිහිපයක් අපිට යොමු කරලා තියෙනවා සන්නස්. චතුරිකාරන් සරණ අපිට ප්‍රශ්නයක් යොමු කරනවා. ආනෝපිනත් ස්වාමීන් වහන්සේ කන්ද පිරිත වසවිස කැවුණු දේවල් වලටත් හොඳයි කියලා අහලා තියෙනවා. ඒක ඇත්තක්ද කියලා කරුණාවෙන් පහදා දෙන්න කියලා අපිට කියන්නේ සන්නස්. ඔව් කන්ද පිරිත කියලා කියන්නේ ආරක්ෂක පිරිතක්. ඒක හිම වසක් විසක් කැවිච්ච අවස්ථාවකත් ඒක අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ඒ ඕනම අවස්ථාවකට ආරක්ෂක පිරිත් විදිහට කන්ද පිරිත, ඊළඟට මෝර පිරිත, ඊළඟට මේ අඟුලිමාල පිරිත අපිට ආරක්ෂක පිරිත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පරිත්‍රාණ ධර්ම. ඉතින් පිරිත ගැන පහන් සිතකින් තමයි අපි පිරිත හැමතිස්සෙම පාවිච්චි කරන්න ඕන. මොකද පිරිත කියලා කියන්නේ ගොඩාක් ආනුභාව සම්පන්න එකක්. දැන් පිරිත ගැන කියනවා නම් ලක්ෂණ එක තැනක තියෙනවා මේක තියෙන්නේ මෝර ජාතකයේ. එහෙමයි. මෝර පිරිතේ මේ මෝර පිරිතේ අතීත සිදුවීම. එතම ඒ කාලේ මහබෝසතාණන් වහන්සේ ඉපදිලා හිටියා පින්වතුනි හිමාලයේ තිබුණා දණ්ඩක හිරන්නේ කියලා පර්වතය. ওই දණ්ඩක හිරන්නේ පර්වතේ රණ මොනරෙක්. රත්තරන් පාට බිජුවටකින් කියන උපන්නේ මේ මොනර. සම්පූර්ණයෙන්ම දැන් අපි දකින මොනරගේ නම් පාට ගොඩාක් තියෙනවනේ. රණ මොනරා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම රත්තරන් පාටයි. මේ රණ මොනරගේ ආයුෂ දිගයි. ආයුෂ තිබිලා තියෙනවා දැන් ওই සිදුවීම ඇතුළෙම අවුරුදු 700ක් මේ රණ මොනර ජීවත් වෙලා තියෙනවා. එතකොට මේ ඒ කාලේ රජකම් කරපු මේ රජවරු හිතලා තියෙනවා රත්තරන් මොනරගේ මතයක් තිබිලා තියෙනවා. රණ මොනරෙකුගේ මස් කෑවොත් අජරාමර වෙනවා කියලා. මැරෙන්නේ කියලා. රජවරු හරි ආසයිනේ නොමැරෙන්න. ඒ රාජ්‍ය පාලනය කරගන්න පුළුවන් මේ දැන් මේ Tamanට තියෙන බලය තියෙන නිසා. එතකොට ඒ කාලේ රජුරෝ කල්පනා කරා එහෙනම් මං රණ මොනරාගේ මස් ගෙනල්ලා මේ මස් කන්න ඕන අජරාමර වෙන්න කියලා. දඩයක්කාරයෙක් යවලා රණ මොනර අල්ලන්න ලැහැත්තිනවා. මේ රණ මොනරා මේ හැම දවසකම Taman වසන තැනින් එළියට එන්නේ මුනිවරුන්ට වන්දනා කරලා කියනවා. ये ब्राह्मणा वेदगु සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු. හැමදාම මේ මොනර මේක කියනවා. මේ ලෝකේ යන්ගේ ජීවිතය අවබෝධ කරපු මුනිවරු පහළ වුණා නම් ඒ මුනිවරුන්ට මාගේ වන්දනාව වේවා. ඒ මුනිවරු මාගේ දිව්‍ය සුරකිත්වා. නමත්තු බුද්ධහනං සියලු බුදුවරුන්ට මාගේ নমස්කාරය වේවා. නමත්තු බෝධිහා ඒ බුදුවරුන්ගේ අවබෝධයට මාගේ নমස්කාරය වේවා. නමෝ විමුක්තානං සංසාරයෙන් නිදහස් වෙච්ච සියලු උතුමන්ට මාගේ নমස්කාරය වේවා. නමෝ විමුක්තිය ඒ උතුමන් ලැබූ නිර්වාණය නම් වූ විමුක්තියට මාගේ নমස්කාරය වේවා. ඔක තමයි පිරිතේ අර්ථය. ඔය පිරිත කිය මේ මොනර පිටත් වෙනකොට අවුරුදු 700ක් මේ මොනරට බැරි වුණා කියනෝනේ උගුල් රටවල අල්ලන්න. අවුරුදු 700ක් රැකුණා. අවුරුදු 700ක් ආරක්ෂා වෙලා අන්තිමේ අහුවෙච්ච හැටිත් තියෙනවා ලක්ෂණ එකේ. ඒ සිද්ධිය මෙහෙමයි. එක දඩයක්කාරයෙක් කල්පනා කරනවා මේ මොනරාව අල්ලගන්න උඩර වැටියක් යොදන්න ඕනේ කියලා සෙබඩක් අරන් ගියා. සෙබඩක් අරන් ගිහිල්ලා මේ සෙබඩට මේ මොනරට පේන ඉසව්වේ ඉඳලා නාද කරලා නටන්න සැලැස්සුවා. අනේ මේ මොනර උදේම අවදි වෙලා බලනකොට සෙබඩකගේ නාදය ඇහෙනවා.
මොනරාගේ ගෑනු සතානේ. ඊට පස්සේ ඔළුව උස්සලා බලනකොට සෙබඩ නටනවා පේනවා. මොනරට පිරිත කියන්න අමතක වුණා. ඉගිලිලාව කියනවා ඇවිල්ලා එදා උගලට අහු වුණා. ඒ උගලට අහු වුණාට පස්සේ රණ මොනර අල්ලගෙන එනවා. මේක තියෙනවා මෝර ජාතකේ. අල්ලගෙන ආවම අපේ ආනන්ද තෙරුන් වහන්සේ තමයි ඒ කාලේ රජුරු. රජතුමා කියනවා දැන් ඔබ අවුරුදු 700ක් හම්බුනේ මේ ඒ කාලේ මේ ඒ සත්තුත් එක්ක මේ කතා බහ කිරීමේ කියන්නේ වචන හුවමාරු කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවා. දැන් අපි ජාතක කතාවල ගොඩාක් දැකලා තියෙනවානේ. ඒ සත්තුත් එක්ක මිනිස්සුන්ට කතා කරන්න හැකියාවක් තිබිලා තියෙනවා. එක්කෝ මිනිස්යන්ගේ භාෂාවෙන් ඒ සත්තු කතා කළා. එහෙම නැත්නම් ඒ කාලේ මිනිස්සුන්ට ඒ සත්තුත් එක්ක කතා කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. එතකොට මේ මොනරගෙන් අහනවා ඔබ දැන් මෙච්චර කාලයක් අහුුන්නේ නැහැ. ඔබ එකපාර ස්ත්‍රියවක් දැකලා අහුණා නේද කියලා. එතකොට මේ රණ මයුරයා මේ අපේ මහබෝසතන් වහන්සේනේ කියනවා ස්ත්‍රිය කියලා කියන්නේ හැම කල්හි පුරුෂයාගේ ප්‍රමාදයට හේතු වෙන කෙනායි කියලා. ඉතින් එහෙම කාරණා ටිකක් කියනවා. ඒ කාරණා ටික කිව්වහම රජුරු පහදිනවා. පැහැදිලා කියනවා මේ බෝසතන් වහන්සේ අහනවා ඇයි රජතුමනි මාව අල්ලන් ආවේ? කියනවා උඹේ මස් කෑවොත් අජරාමර වෙනවා කියලා අපේ රජ පෙළපතේ තියෙනවා. මං උඹේ මස් කන්න ගෙනාවේ කියනවා. ඒතර රජතුමනි මේ අහනවා හරි ලස්සනයි මේක මම එකයි කියන්නේ. අහනවා රජතුමනි මේ දැන් මගේ මස් කන්න නම් ඔබ මාව මරන්න ඕනේ නේද කියලා අහනවා. එතකොට කියනවා ඔව් උඹව මරන්න ඕනේ කියනවා. ඒතර රජතුමනි මම මැරෙනවනේ කියනවා. ඔව් උඹ මැරෙනවා තමයි කියනවා. ඉතින් රජතුමනි මාත් මැරෙනවා නම් මගේ මස් කන ඔබතුමා කොහොමද කියලා අහනවා අජරාමර වෙන්නේ. බලන්න ලස්සන කතාවනේ. දැන් මමත් මැරෙන කෙනෙක් නම් මගේ මස් කන ඔබතුමා කොහොමද කියලා අහනවා අජරාමර වෙන්නේ. ඒ රජුරවන්ට නුවණ තිබුණා. රජුරුව හරියට හිත පැහැදුනා. ඒ කාලේ බෝසතන් වහන්සේ අවවාද කරලා තියෙනවා. රජතුමා බය පැහැදුනාට පස්සේ ඒ අවවාද ලක්ෂණ අවුරුදු ගාණක් මේ ලෝකේ පැවතිලා තියෙනවා. ඒ රණ මයුරයාගේ අවවාද කියලා. ඉතින් ඒ නිසා ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් පිරිතක තියෙන අනුභවය. ඒ කාලේ ඔය සාමාන්‍ය මුනිවරුන්ට වන්දනා කරලානේ ආරක්ෂාව සැලසුනේ. ඉතින් අද කාලේ ශ්‍රී මුඛ බුද්ධ වචනේ පිට වෙච්ච මේ භාෂිතේනේ අපි පිරිත විදිහට පාවිච්චි කරන්නේ. එහෙමයි සල්ලස්. ඒ නිසා මේ පිරිත කොහොමත් විශාල අනුභවයක් තියෙනවා. ඒ නිසා ඔබ මෝර පිරිත, කන්ද පිරිත, අඟුලිමාල පිරිත වගේ තමන්ගේ ජීවිතයේ ආරක්ෂක පිරිත් විදිහට නිරන්තරයෙන් පාවිච්චි කරන්න. එහෙමයි. ඉතින් මේ උතුම් ධර්මයේ රැකවරණය ඔබේ ජීවිතවලට සමීප කරන්නේ යොන් දහම් වැඩසටහනට ඔබට පුළුවන් ඉතින් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හැම සෙනසුරාදාම ඉතින් අපි ඔබට මේ වැඩසටහන ගෙනෙන්නේ ප්‍රශ්න විසඳ ගන්න ජීවිතයට ධාර්මික රැකවරණයක් ලබා දෙන්න. ඔබට කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. අපි සූදානම්ින් ඉන්නවා මේ ප්‍රශ්න තෝරගෙන පින්වත් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ අතරින් අපි තවත් ප්‍රශ්නයක් තෝරගන්න සූදානම්. ස්වාමීන් වහන්සේ මේ බොහෝ දෙනා තමන්ගේ හිතේ තියෙන යම් කාරණාවන් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මේ මහානෝසයන් සිදත් ප්‍රසන්න යම් වරදකින් මිදෙන්න උත්සාහ කරත් ඒ වරදින් මිදෙන්න බැරියයි. ඒ වැරද්ද දැන දැනත් නැවත නැවත කරනවා. දැන් අවුරුද්දක් වෙනවා. තවමත් ඒ වැරද්දෙන් මිදෙන්න බැරි වුණා. මේක ශ්‍රද්ධාවේ අඩුවක්ද? අපි නහනවා සයන්ස් සිදත් මේ ප්‍රශ්නය යොමු කරලා. මේක වීරිය අඩුවක්. මේ තියෙන්නේ වීරිය අඩුවක්. වැරද්දක් කියලා දැන දැනත් ඒ වැරද්දටම පෙළඹෙනවා කියලා කියන්නේ එයා තුළ තියෙන වීරියේ මදකම. වීරිය මද වෙන්න එක හේතුවක් තමයි ශ්‍රද්ධාවේ මදකම. ශ්‍රද්ධාව හොඳට තිබුණා නම් බුදුරජාන් වහන්සේ මේ වදාලා නම් මම මේක කරන්නේ කියලා. එනේ යාට බලවත් වීරියක් පිහිටනවා. ඉතින් වීරියෙන්මයි අපිට රැකෙන්න තියෙන සාමාන්‍ය ජීවිතය ගත්තත්. සාමාන්‍ය ජීවිතේ වුණත් අපි යමක් නොකරනවා කියන අදිෂ්ඨානෙට එන්න පුළුවන් ලක්ෂණ වීරිය නිසානේ. වීරියවන්තයෙක් වෙන්න මහන්සි ගන්න මේ වීරිය කියලා කියන්නේ ඇඟට ගන්න එකක් නෙමෙයි. ඒක හොඳට මේ ආධ්‍යාත්මය තුළ මානසිකව වීරියක් ඇති කරගන්න ඊළඟට ඍජු අදිෂ්ඨානයක ඉන්න පුළුවන් චරිත වෙන්න උත්සාහ කරන්න. පින්වතුනි පින්වත් දරුවනි වැනෙන චරිත ස්වභාවයන් එක තමයි අපි සංසාරේ ආවේ. එහෙමයි. අපි අපේ තියෙන ලක්ෂණ මේ වැනෙන චරිත ස්වභාව. ඉතින් ඒක සංසාර දෝෂයක්. එහෙමයි. අපි අඩු ගානේ උත්සාහවත් වෙන්න ඕනේ මේවා දැනගන්න ටිකේ හරි ඍජු මනසක් හදාගන්න. ඒක තමයි ධර්ම අවබෝධයට උදව් කරන්නේ. හොඳ ඍජු මනසක්. හොඳට මේ පිහිටි යමක් තුළ පිහිටලා ඉන්න පුළුවන් මනසක් හදාගන්න ඕන. ඉතින් ඒකට උදව් වෙන්නේ ඒකට ගන්න වෑයම තමයි. එනිසා මේ කාලේ ඔය අවුරුද්දක්ම බැරි වුණානේ.
අතහරින්න එපා. තව වීරිය කරන්න. අවුරුද්දම බැරි වුණක් කමන්නේ. තව වීරිය කරන්න. මොකද වීරිය කරලාමයි මේක දමනය කරන්න තියෙන්නේ. වීරියකින් තොරව මේ ලෝකේ ජයග්‍රහණය කරා යන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ තමන්ගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතයත් සිහි කර කර ඔබ වීරිය කරනවා නම් ඒ වීරියෙන් ඔබට හැදෙනවා ඒකට අපි කියන්නේ හොඳ පෞරුෂවත් චරිතයක්. ඒ පෞරුෂවත් චරිතයට තමයි අර යම් කරුණක් තුළ ස්ථාවරව පිහිටලා ඉන්න පුළුවන් ලක්ෂණ. දැන් මත්ද්‍රව්‍යයෙන් මත්ද්‍රව්‍යීම පාවිච්චි කරන්නේ මේ පෞරුෂත්වයේ අන්තිමටම හීනම චරිත. එහෙමයි සන්නස. එයාට බෑනේ කොච්චර කිව්වත් එයාට ඒක නවත්ත ගන්න බෑ. එහෙමයි. එයාට ඒක නවත්තන්න බෑ කොච්චර කිව්වත්. එයාට ඒක නවත්තන්න බෑ කියන්නේ මොකක්ද? එතන තියෙන අවුල. එයාට තියෙන්නේ වීරිය හීන බවක්. එහෙමයි. ඒ නිසා මේ වීරියමයි හදාගන්න ඕනේ. ධර්මයේ මෙනෙහි කර කර භාග්‍යතුන් වහන්සේගේ වචනේ මෙනෙහි කර කර වීරිය හදාගන්න. ඒක තමයි අපිට කියන්නේ. සංස මිලඟ ප්‍රශ්න අපි තෝරගන්නවා. අනුරුද්ධිකා ප්‍රණයන්දු තමයි ප්‍රශ්න යොමු කරන්නේ. අහන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ මේ ආත්මේ තමන්ට බිරිඳ ස්වාමිය ලැබෙන්නේ පෙර ආත්මේ කරන ලබන ගණදනුවක් අනුවද කරුණාවෙන් මේ පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා සන්නස. 100%ක්ම වගේ වින්වතුනේ විවාහය කියන එක නම් කර්මානුරූපයි. එහෙමයි. කර්මානුරූප සම්බන්ධයක් තමයි විවාහයේදී ගොඩාක් වෙලාවට තියෙන්නේ. 100%ක්ම වගේ කර්මානුරූප බන්ධන අපිට ඒක පේනවා ජාතක කතා ආදී කියවද්දී උනත්. එහෙමයි. මේ ගොඩාක් කර්මානුරූප සම්බන්ධයක් තියෙනවා විවාහයකදී. නමුත් දැන් මෙහෙමයි දැන්. තමන්ගේ ජීවිතේ ධර්මයක් ලැබුණට පස්සේ මිනිසෙකුට මේ සංසාර ගමන තුළ මනුස්ස ජීවිතයක් ලැබූ කෙනාට තියෙන හැකියාව තමයි අහන සත්පුරුෂ ධර්මයක් මුල් කරගෙන තමන්ගේ ජීවිතේ මෙහෙව ගන්න ලැබෙන හැකියාව. ඒ නිසා සමහරවිට අපිට කර්මානුරූපව යම් යම් දේවල් අපේ ජීවිතේට ආවත් මේ ධර්ම මානසිකාරයකින් නුවණ මෙහෙවන කෙනෙකුට තමන්ගේ ජීවිතේ මේ කාලය තුළ යහපතට පමුණවා ගන්න හැකියාවක් තියෙනවා. අපි හිතමු පෞල් ජීවිතවල යම් යම් ප්‍රශ්න තියෙනවා කියලා. ඒ ප්‍රශ්න තිබුණත් අපි හිතමු නුවණැති උත්තමයෙක්ගේ අවවාදයේ පිහිටලා ධර්මයක පෙන්වලා දෙන විදිහේ පිහිටලා අමාරුවෙන් හරි හික්මිලා ඉන්නවා. ආන් එහෙම රැකෙන්න අවකාශයක් තියෙනවා. ඉතින් විවාහය කියන කාරණේ ගත්තොත් කර්මානුරූප සම්බන්ධයක් විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි සන්නස. තවත් අපිට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් පින්නත් ස්වාමීන් වහන්සේ පින් අහලා තියෙනවා. පින්නත් ස්වාමීන් වහන්සේ සම්මා ප්‍රයෝග දහමෙහි සඳහන් වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා අපෙන් අහන්නේ. සම්‍යක් ප්‍රයෝගයනේ. සම්‍යක් ප්‍රයෝග. සම්‍යක් ප්‍රයෝගය කියලා කියන්නේ මේ සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ ඒවා අර කපටිකම් කියන එක නෙමෙයි. අපි කියනවානේ අවස්ථානෝචිත ප්‍රඥාව කියලා. ඒ අවස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ දරුවනේ ඥානවන්තෙක් සතු ප්‍රඥාවන්තයෙක් සතු විශේෂ හැකියාව. ඒක මේ කට්ටකම නෙමෙයි. කපටියා කියලා කියන්නේ මායාව යාගාව තියෙන්නේ. එයා නැති ගුණේ පෙන්නනවා. ඊළඟට මේ තමන් ගාව තියෙන වැරද්ද හංගනවා. ඒක ඒ තියෙන්නේ කට්ටකම. කට්ට කෛරාටික කියලා අපි කියන්නේ. එයාව හොයන්න බෑ. එයා ගොඩක් ඒවා වහගන්නවා බොරුවෙන්. මේ අසත්පුරුෂයාට සැඟවෙන්න තියෙන ඒ කියන්නේ සැඟවෙනවා කියලා නෙවෙයි ලක්ෂණ. ඒක කියන්නේ අසත්පුරුෂයා බේරුමට පාවිච්චි කරන ප්‍රධානම දේනේ බොරුව. එහෙමයි. ඒ බොරුව කියන්නේ පුදුම අවියක්. ඕන එකක් මේ තමන් වැරද්දක් කරලා ඔන්න අහනවා ඔබ මේ වැරද්ද කළාද? ආපෝ නැහැ කියනවා. ඒක රයිතනියට කතාවක් කරන්න වෙන්නේ. ඇයි එයා ඒ බොරුවෙන් මේක හංගවනවා. ඒ නිසානේ බොරුව ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොරු කීම කියන ලාමක අකුසලයේ යමෙක් ගාව තියෙනවා නම් ඒ පුද්ගලයාට කරන්න බැරි පාපයක් නැත්තේ කියලා. ඇයි ඕන පවක් කරලා එයාට ඒක වහගන්න පුළුවන් බොරුවෙන්. එතකොට සම්‍යක් ප්‍රයෝග කරනවා කියලා යන්නේ යමෙක් කට්ටකම් කරනවා නම්, අපටිකම් කරනවා නම්, බොරුව කරනවා නම් ඒකෙන් තමන්ගේ ජීවිතේට යහපතක් වෙන්නේ නැහැ. හැබැයි සම්‍යක් ප්‍රයෝගේ එහෙම නැත්නම් අවස්ථානෝචිතව නුවණ මෙහෙවීම කියලා කියන එක කෙනෙකුට ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන් කුසලයේ වැඩිම උදෙසා. කුසල් වඩන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එයා අවස්ථානුකූලව කල්පනා කරනවා මේ වෙලාවේ කොහොමද මම මගේ හිත කුසලයට ගන්නෙ. එහෙමයි සන්නස්.
මං කොහොමද අකුසලයකට එළඹෙන්නේ නැතුව ඉන්නේ. දැන් භික්ෂුන් ඒ කාලේ ඒක පාවිච්චි කරලා තින්නේ ඒ උදෙසාමයි. අවස්ථානුකූලව තමන්ගේ ජීවිතේ යම් යම් මේ අරුබ දෙනකොට ලක්ෂණ මේ භික්ෂූන් නුවණින් සලකලා තිනවා මම මේ වෙලාවේ මෙන්න මේම මානසිකාරයකින් මන් ධර්මයට එළඹෙන්න ඕන. එතකොට ඒ උදෙසා එයා යම් නුවණින් මෙහෙවීමක් නුවණ මෙහෙවීමක් කරනවාද තමන්ගේ ජීවිතේ අයහපතට නොවැටි යහපත තුලම රඳව ගන්න. අන්න ඒකට කියනවා අවස්ථානුකූලව ප්‍රඥාව මෙහෙවුවා කියලා. ඉතින් ඒ නිසා ඒ කාරණේ එහෙම තේරුම් ගන්න නැත්නම් අපි මේ සම්‍යක් ප්‍රයෝගයක් කරනවාය කියලා නිකන් ජීවිතයේ අකුසලයකට වට ගන්න එපා. අපටිකම කෛරාටිකම කියලා කියන්නේ කවදාවත් අපි ජීවිතේට දියුණුවක් කරා යන්න උපකාර කරන එකක් නෙමෙයි. සංස 10 වසරේ ඉන්න පුතෙක් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. අහලා තියෙන පින්නත් ස්වාමීන් වහන්සේ මේ මට පුරුදු කරන්න සුදුසුම භාවනාවක් කියන්න කියලා ස්වාමීන් වහන්සේ අහලා තියෙන්නේ. ඒ පුතාට හොඳම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී පුරුදු වෙන්න. දැන් මෛත්‍රී භාවනාව කියන එක අපිට දැන් ශ්‍රද්ධා රූප වහිනියෙන් එහෙම මං හිතන්නේ දවසකට කීප විටක්ම මේ අහන්නත් ලැබෙනවනේ නේද? මෛත්‍රී භාවනාව මේ අනිත් එක කෙනෙකුට පුරුදු කරගන්න ගොඩාක් ලේසි. මෛත්‍රී භාවනාව අපේ ජීවිතේට ආරක්ෂක මේ ගුණයක්. ජීවිතේ රකින්න ගුණයක්. ආනිසංස 11ක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළනේ මෛත්‍රී භාවනාවේ. ඒ ආනිසංස 11 කෙනෙක් කල්පනා කරනවා නම් එයාට බොහොම ආසාවෙන් මෛත්‍රී වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා මෛත්‍රී ආනිසංස සුඛං සුපති. සනීපෙට නිින්ද යනවා. සුඛං පඩිපුජ්ජති. මේ හරිම සුවසේ අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති. මේ නිින්ද ඇතුලේ පේනවා නම් පාපී හීන බයජනක හීන ඒ හීන මුකුත් පේන්නේ. නිින්දම සැනසිලිදායකයි. ඉතින් අධ්‍යාපනය ලබන දරුවෙකුට සුවසේ නිදා ගන්න ලැබෙනවා කියන්නේ එයාගේ ජීවිතේට කොච්චර සැනසෙල්ලක්ද. ඒ නිසා මෛත්‍රී වඩනවා නම් ඒව ලැබෙනවා. ඊළඟට මනුස්සානම් පිය හෝති මිනිසුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානම් පිය හෝති නොමිනිසුන්ටත් ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති දෙවියෝත් එයාව රකින්නවා. නැත්නම් මේ දෙමව්පියෝ හරිය මහන්සි කරනවානේ ඉගෙන ගන්න වයසේ දරුවන්ට මේ දෙවියන්ගේ රැකවරණ දෙන්න කියලා මේ පඳුරු ගැට ගහනවා පළතුරු වට්ටි උස්සගෙන යනවා මේ নানা ප්‍රකාර දේවල්නේ. ඉතින් ඊට වඩා කොච්චර සුන්දරයිද මෛත්‍රිය වඩනවා නම්. එතන මෛත්‍රිය වඩන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය තව ආනිසංසය නාස අග්ගීවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් වස විසින් අවිව්‍යායයෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. දරුවෙකුගේ ජීවිතේට ඕනම කෙනෙකුගේ ජීවිතේට කොච්චර ආරක්ෂාවක්ද. ඊළඟට තුවටං චිත්තං සමාධියති. හිත හරි ඉක්මනට එක අරමුණකට ගන්න පුළුවන්. හිත සමාධිගත වෙනවා. ඊළඟට මුඛවන්නෝ විප්පසීදති. මුහුණේ පෙනුම හරි ප්‍රියමනාප වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ අසම්මූලව කාලං කරෝති. මේ යනකොට සිහිමුලා වෙන්නෙත් නැහැ. ඉහළ මාර්ගඵල ලැබුවේ නැත්නම් එයා මේ බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපදිනවා. ඉතින් ඔය ආනිසංස ඔක්කොම තියෙනවා මෛත්‍රී භාවනාවේ. ඒ ආනිසංස ලැබෙන්නේ කුමකින්ද? මෛත්‍රී භාවනාවෙන්. ඒ මෛත්‍රියේ තියෙන ආනුභාවයයි. මෛත්‍රී මෙච්චර ආනුභාවයි කියලා දැනගෙන මෛත්‍රී භාවනාව කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙමයි සනස. තවත් දරුවෙක් අපිට මේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා සනස. ඉගෙනුම ලබන්න 11 අවසරය කියලා කියනවා. පැවිදි වෙන අදහසක් තියෙනවා කියලා කියනවා සනස. මේ කොහොමද ඉස්සරහට මේ වෙනුවෙන් කටයුතු කරන්න කියලා තමයි අපෙන් අහන්නේ. ඔව් හොඳට ඉගෙන ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙමයි සනස. දැන් 11 අවසරේ ඉන්නේ නේද? හොඳට මේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳට කරගන්න. දැන් පැවිද්දක් ලබන්න අපේක්ෂාවෙන් ඉන්න දරුවෙක් නම් එයා හොඳටම අධ්‍යාපන කටයුතු කරගත්තොත් එහෙමයි. ඒ පැවිද්ද තුළ එකක් ධර්ම අධ්‍යයනයේදී යාට ඒක ගොඩාක් ලොකු පහසුවක්. ඊළඟට පැවිද්ද තුළට පත් වුණාට පස්සේ පැවිද්දකට පුළුවන් මිනිස්සුෙකුට විශේෂයෙන් යහපත සලසන්නනේ. පැවිදි ජීවිතයක් ඇතුළේ විශේෂයෙන් ඒකට අවකාශ තියෙනවා. එතකොට තමන් හොඳට අධ්‍යාපනය ලැබලා හිටියොත් ඒ අධ්‍යාපනය තුළ ලැබූ දැනුමත් මුල් කරගෙනම එයාට ඒක යහපත් වූ ධර්මයේ ප්‍රචාරය කරවන්න එයාට උපයෝගී කරගන්න පුළුවන්. ඒ නිසා එයාට තියෙන දැනට කරන්න තියෙන හොඳම දේ තමයි එයා හොඳට තේරෙන දැන් 11 වසර කියලා කියන්නේ තාම අවුරුදු 16ක් 17ක් ඒ වගේ වයසනේ. එතකොට තව මේ වයසින් මෝරලා
හොඳ තේරෙන වයසට ආවට පස්සේ තමයි අපි දැන් අපේ නම් අපේ අසපුල් නම් පැවිදි කරගන්නේ අවුරුදු 20 මේ කියන්නේ අවුරුදු 20ට ලැබිච්ච අය. එහෙමයි සන්නස්. ඒතර හේතුව එතකොට අධ්‍යාපන කටයුතු ආදී ඔක්කොම නිමා කරලා ඒ කටයුතු අවසන් නිසානේ. එහෙමයි. එතකොට මේ කාලේ අධ්‍යාපන කටයුතු වලටත් ඒ දරුවා වැඩි අවධානයක් යොමු කරන්න ඊළඟට ගොඩාක් මේ උත්සාහවත් වෙන්න තමන්ගේ ජීවිතේ ගුණ හදාගන්න. ලස්සන ගුණ ධර්ම. එහෙමයි. දැන් අපි අද කිව්වනේ දෙමව්පියන් සම්බන්ධයෙන්. දෙමව්පියන් සම්බන්ධයෙන් ගොඩාක් ගුණ සම්පන්න දරුවෝ දැන් බලන්න පැවිදි වෙනවා කියන හිතුවිල්ල කියලා කියන්නේ ලක්ෂණ මේ ලෝකේ සාදුකාර ලබන දෙවියන්ගේ සාදුකාර ලබන හිතුවිල්ලන්නේ. එහෙමයි සන්නස්. දැන් මේ ලෝකේ දෙවිවරු සාදුකාර දෙන්නේ නැහැ වෙනෙව්වට. අපි මේ කෙනෙක් වෙන හිතවිල්ලක් හිතුවා කියලා මේ ලෝකේ මම වෛද්‍යවරයෙක් වෙන්න ඕන මම මහාචාර්යවරයෙක් වෙන්න ඕන කියලා හිතුවා කියලා ඒවට දෙවිවරු සාදුකාර දෙන්නේ නැහැ. එහෙමයි සන්නස්. හැබැයි කෙනෙක් හිතුවොත් එහෙම මම පැවිදි වෙන්න ඕන කියලා දෙවිවරු ඒක දකිනවා කියනවා. දෙවිවරු ගොඩාක් සතුට වෙනවා කියනවා. ආන්නල අර කුරපුත්‍රයා මාර යුද්ධයට හිතනවා. එහෙම සතුට වෙනවා කියනවා. ඊළඟට එයා යම් දවසක ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්න ආවොත් එහෙම පැවිදිලා සිවුරු පරව ගත්තොත් සිවුරු පරව ගන්න දවසට දෙවිවරු කතා වෙනවා කියනවා සතුට වෙනවා කියනවා අන්න මාර යුද්ධයේ පිණිස යුද ඇඳුම ඇඳගත්තා. එයි මේකට යුද ඇඳුම කියන්නේ ලක්ෂණ මාර යුද්ධයේ ජයගත්ත මුනිවරුන්ගේ වස්ත්‍රය. රහතුන්ගේ වස්ත්‍රය. එහෙමයි සන්නස්. ඊළඟට යම් දවසක ඒ කුලපුත්‍රයා මේ ධර්මය අවබෝධ කරගෙන සියලු ගුණයන්ගෙන් පූර්ණ වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණොත් සුරාසුර යුද්ධකින් දින්නට වඩා සතුට වෙනවා කියනවා දෙවිවරු. එතකොට දෙවියන්ගේ සාදුකාර ලැබෙන උතුම් පැවිද්දකට යම් හිතවිලි මාත්‍රයක් හෝ ඇති උනේ මේ මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා මේ මනුස්ස ලෝකයේ තුල අපිට ජීවත් වෙන පරිසරය අපේ අම්මලා හදලා දීපු නිසානේ. තාත්තලා හදලා දීපු නිසානේ. ඒ නිසා අනිත් දරුවෙකුටත් වඩා දෙමව්පියන්ට කීකරු වෙන්න, දෙමව්පියන්ට හිතයිසී වෙන්න, දෙමව්පියන්ගේ ගුණ කල්පනා කරන්න, දෙමව්පියන්ට සෙනෙහසින් ගුණධර්ම සහිතව හොඳට ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න ගමන් අධ්‍යාපන කටයුතු වල යම් ඉහළකට ගියාට පස්සේ සුදුසු කාලයේදී මව්පියන්ගේ අවසරය අරගෙන මේ උතුම් ආචාර්යන් වහන්සේ නමක් ගාව පැවිද්ද ලබන්න. එහෙමයි සන්නස්. ඒ අරහත් දජය ෆිනස් ස්වාමීන් වහන්සේ මේ ගරහන්න ලේසි පොරවන්න අපහසු විනේද ස්වාමීන් වහන්සේ. ඉතින් මේ උතුම් ගුණයන් අපි ජීවිතයට එකතු කරගෙන අපි පින්වත් ස්වාමීන් වහන්සේ සමහර දිනක අපි දකිනවා මේ පව් කරගන්න අය නිසා තමයි මේ කාරණාව මතක් කරේ. ඉතින් ස්වාමීන් වහන්සේ අවසරයි මේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න. අද දවසේ අපි මේ යෝන් දහම් වැඩසටහනේ හෝරා දෙකක පමණ කාලය ජීවිතයේ යහපත පිණිස පවතින බොහෝ කාරණා අපිට ඉගෙන ගන්න ලැබුණා, කතා කරන්න ලැබුණා. අපි කතා කළේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය, සත්පුරුෂයන්ගේ අවවාද මේ සියල්ල තුලින් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මියෝ පළමු කොට සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දිව් රජුන්, සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සාදරයෙන් සතුටු සිතින් මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආශීසුරින් වැඩේවා, දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපි විශේෂයෙන් සිහිපත් කරනවා මට මේ දැන් පුණ්‍ය අනුමෝදනා කරද්දී මතක් වුණේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දුරුතු පොහොය දවසේ පොල්ගහවෙල මහමෙවුනා භාවනාසපේ පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා කරපු උතුම් ධර්මානුශාසනාව හෙට දවසේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය වෙනවා. උදෑසන 8 සිට 10 දක්වා. ඉතින් අපි මේ දරුවන්ට සිහිපත් කරනවා අනිවාර්යයෙන්ම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට යහපත රැකවරණය ඒ වගේම ගුරු දේවයන් වහන්සේගේ ආශිර්වාදය සලසා ගන්න කියලා. ඉතින් රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දවසේ
යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යශෝදා විජේසිංහ දියණියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙන්න. අද මේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ ජනවාරි මාසයේ 27 වෙනි දින ජන්මදිනයේ යෙදුණු සුදත් විජේසිංහ මහතාට පින්පෙත් අනුමෝදනා කිරීම. ඉතින් මේ මහතාට මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. උතුම් රත්නත්‍රයේ ආශිර්වාද ලැබමින් කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ජීවිතය ගත කරන්නටත්, සුවසේ පින් කරගෙන ගෞතම සාසනය තුළ ධර්මාවබෝධ කරන්නටත් ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයෙන් දරන ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යශෝදා විජේසිංහ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට, සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ ධර්ම දානමය පින්කමේ අනුහසින් නිදුක් නිරෝග සුව, දීර්ඝායුෂ සැලසේවා. උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ කිසියම් කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගන්නටත්, සුවසේම ගුණධර්ම දියුණු කරගන්නටත් ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබට මේ සියලු පින්වල බලයෙන් ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අද දවසේදී මට දින බොහෝ දෙනාගේ ජීවිතවලට යහපත සලසා දෙන්න පුළුවන්කමක් ලැබුණා. ප්‍රායෝගිකව Tamanගේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව පිහිටක් සරණක් අපේක්ෂාවෙන් ඉන්න තරුණ දරුවන්ගේ ජීවිතවලට නිදහසක්, සුවයක් ලබා දෙන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ධර්ම සාකච්ඡාවක් විදිහට මෙදින අද දවසේ සම්පූර්ණම හෝරා දෙකක කාල සීමාව අපිට ඔබ විතර වැඩසටහනක ඉන්න පුළුවන්කම ලැබීම නිසාවෙන් ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අද දවසේ අපි ධර්ම සාකච්ඡාවෙන්, ධර්මයේ ශ්‍රවණයෙන්, ධර්ම දාණයෙන් යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. මේ ගෞතම සම්බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න බැතිවර දායකත්වයන් එකතු කළේ ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යශෝදා විජේසිංහ දියණිය විසින් විශේෂයෙන්ම සුදත් විජේසිංහ මහත්මයාණන්ට අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවපත් උපන්දිනයක් වෙන්නට කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්කම තවත් ප්‍රශ්න කිහිපයක් අහලා තිබුණා. ආචාර්ය මනුස්සෝ උතුම් පොත් වහන්සේ ඒ උතුම් ග්‍රන්ථ රත්නය ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. කරන්න තියෙන්නේ www.mahamega.store කියන වෙබ් අඩවියට යන එක. ගිහින් ඔබට පුළුවන් ගෙදරට මේ පොත් වහන්සේව ගෙන්වා ගන්න පුළුවන් කියන කාරණාවත් ඔබට අපි මතක් කරනවා. ඉතින් අපි අද දවසේ වැඩසටහන නිමා කරන්නයි සූදානම් වෙන්නේ. ලබන සෙනසුරාදාත් අපි සූදානම්ෙන් ඉන්නවා සුපුරුදු වෙලාවටම ඔබත් එක්ක හමු වෙන්න. මතක් කරනවා යන්න කලින් 14 වෙනිදා දවස වෙන් කරලා තියාගන්න. වෙන දේවල් වලට නෙමෙයි යහපත්ම දෙයටයි තමයි දහම් සක්මනට සවස් එකේ ඉඳලා 6 වෙනකම් ඒ කාරණාවත් අපි මතක් කරමින් අද දවසේ සමුගන්නේ හැමදිනාටම උතුම් තෙරුවණේම අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.